අවසරයි ස්වාමීන් වහන්සේ අදත් සුපුරුදු පරිදි සසරින් නිවනට මාතෘකාව යටතේ 35 වන දේශනාව ආරම්භ කිරීමටයි අපි දැන් සූදානම්ව සිටින්නේ. මේ ධර්ම දේශනා මාලාව මෙහෙයුම් ලබන්නේ විචිත්‍ර ධර්ම කතික කහපොළ ශ්‍රී සද්ධම්මා මහ විහාරය මරදන් කල්ල කරුණාගල මිහිතලේ චිත්ත විවේකාරාම උභය මහ විහාරාධිපති කම්මට්ටානාචාර්ය අතිපූජනීය නම කියන අවසරයි තපෝවනේ අරිය දජ ස්වාමීන් වහන්සේ විසින් මා දැන් ඉතා ගෞරවයෙන් පාද නමස්කාරව ආරාධනා කර සිටිනවා ධර්ම මණ්ඩපයේ වැඩ සිටින ඔබ වහන්සේට දේශනාව ආරම්භ කරන ලෙසට සාදු 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 සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා සාදු 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 නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු 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 අදහා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි සෝම් තාක්ෂණයේ ඔස්සේ සෑම සෙනසුරාදා දවසකම ලංකාවේ වේලාවෙන් සවස් 2:30ටත් මෙල්බන් ඕස්ට්‍රේලියාවේ මෙල්බන් වේලාවෙන් රාත්‍රී 7ටත් ලෝකේ පුරා විශ්වා හරින ධර්ම දේශනා මාලාවේ සසරින් නිවනට කියන මාතෘකාව යටතේ ඒ ධර්ම දේශනා මාලාවේ 35 වෙනි ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට පින්වත් සියලු දෙනාම සූදානම් වෙන්නේ. අද අපි දේශනා කරන්නේ මේ ලෝකේ සෑම බුදුවරයෙක්ම පෘථිවියේ පහළ වෙලා මේ සියලු ලෝක සත්‍යය මේ සංසාර දුකෙන් එතර කිරීමේ උතුම් සිතවිල්ල චේතනාව ඇතුව උතුම් වූ සම්බෝධියටපත් වෙලා දේශනා කරන ඒ සාමකාංශික දේශනාව චතුරාර්ය සත්‍ය දේශනාව. ඉතින් මේ අපි සතිපට්ඨාන සූත්‍රයේ මෙච්චර දවසක් අපි දීර්ඝව දිගහැරියයි සූත්‍රයේ කරුණ එකින් එක අරගෙන මහා සතිපට්ඨාන සූත්‍රයේ අඩංගුවේ කරුණ එකින් එක අරගෙන අපි දේශනා කරලා අපි නැවැත්වුවේ බෝධි අංග සප්තබොච්චංග කියන ධර්මතා දේශනා කරලා මහා සතිපට්ඨාන සූත්‍රයේ ඊළඟට දේශනා කරන්න තියෙන්නේ චතුරාර්ය සත්‍යයි. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවල ආර්ය අෂ්ටාංගික මාර්ගයට මෙහෙන් තියෙන ඒ සප්තබොච්චංග හේවත් බුද්ධියට හේතු අංග 7 සම්පූර්ණ කරපු ඕනම කෙනෙකුට මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න පහසුයි. අවබෝධ වෙනවා අනිවාර්යෙන්. තේරෙනවා වැටහෙනවා. ඒ නිසා තමයි ඊට කලින් අර සප්ත බොච්චංග එහෙම නැත්නම් බුද්ධියට හේතු වෙන අංග ටික දේශනා කරේ. නැත්නම් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වලින් ගත්තත් සතර සම්‍යක් ප්‍රධාන අපි වැඩුවා. සතර ඉද්ධිපාද ඡන්ද විරිය චිත්ත වීමංශ රත් අපි යම් ආකාරයකට වැඩුවා. සතර සතිපට්ඨාන මේ සතිපට්ඨාන සතර සතිපට්ඨානය ගැන දේශනා කරේ. ඒ තුළින් අපි බලවත් කරගත්තේ පංච ඉන්ද්‍රිය පංච බල කියන ධාමත්ම නිවනටම උපකාර වෙන ඒ බල ධර්මයන් ඉන්ද්‍රිය ධර්මයන්. ඊළඟට සප්ත බොජ්ජංග ඒ සත්‍තිස් බෝධිපාක්ෂික අංගවල තියෙන සප්ත බොජ්ජංග. ඊළඟට ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තමයි
බුදුවරයන් වහන්සේලා ඉදිරිපත් කරපු මාර්ගය. හැබැයි මේ බුදුරජාණන් වහන්සේලා එකපාරම යම් කෙනෙකුට චතුරාර්ය සත්‍ය දේශනා කරේ නැහැ. දාන කතා, සීල කතා, සග්ග කතා කියන ඒවා ඉස්සලා කලින් දේශනා කළා. දානේ ආනිසංස කිව්වා. සීලේ ආනිසංස කිව්වා. ඒ දාන් දීලා සීල ආරක්ෂා කළ ඒ විදිය කුසල් දහම් පින් දහම් සිද්ධ කරගෙන ස්වර්ගය කියන්නේ සග්ග ස්වර්ගයේ දිව්‍ය ලෝකවල ප්‍රතිසන්දි අරගෙන ඒ විඳින සුඛ විහරණය පිළිබඳව දේශනා කළා. හැබැයි අනිත්‍යතාවය දේශනා කළා. ඉන් පස්සේ ඒ සියලු ඒ සුඛ විහරණයන් ඒ වගේම දුක්ඛ විහරණයන්, උපේක්ෂා විහරණයන් කියන්නේ විහරණය කියන්නේ වාසය කරන. ඒ සියලු ඒ ධර්මතාවයන් මේ විදීම් තුළ අනිත්‍යතාවය දේශනා කළා. අනිත්‍ය දුක්ඛ අනාත්ම. ඒ ලක්ෂණ තුන දේශනා කරලා ඊට පස්සේ තමයි මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කළේ. චතුර් කියන්නේ හතරට. ආර්ය කියන්නේ ඇත්තම ඇත්ත. ආයි බොරුවක් නෙමෙයි වෙන ආකාරයක නෙමෙයි. ඒක පරම සත්‍ය. ආර්ය සත්‍ය. චතුර්. ඒතර හතරයි. ආර්ය උතුම් ශ්‍රේෂ්ඨ. සත්‍ය කියන්නේ ඇත්ත. සත්‍ය කියන්නේ ඇත්ත. මේ දුකයි දුකට හේතුවයි ලෝකෙ හැමදාම තියෙනවා. දුක නැති කිරීම හා නැති කිරීමේ මාර්ගයක් දේශනා කරන්නේ බුදුවරයෙක්. තථාගතයන් වහන්සේ මේ චතුරාර්ය සත්‍ය එතකොට දේශනා කළේ ජාතිපි දුක්ඛ. ජාති කියන්නේ පහළ වෙනවා, සකස් වෙනවා. අපි ඒක යම් තැනක දේශනා කරන්නේ අතීත භවයෙන් වර්තමාන භවයට එන එක ජාතිය හැටියට. නමුත් ගැඹුරට ගියොත් සෑම මොහොතකම සිද්ධ වෙන්නේ ජාතියක්. ජාතිය කියන්නේ පහළ වෙන, සකස් වෙන, හට ගන්න. ජාති. ඒ ශණයක් පාසා ඉපද සකස් වෙන එක. ඒක මහා වදයක් නේ, ඒක මහා දුකක් නේ. අපි මීට කලින් මේ පිළිබඳව මනාව පැහැදිලි කරා, විස්තර කළා. ශණයක් පාසා මේ ධර්මතා පහම රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහම ශණයක් පාසාම ඉපදෙන බව. ඒ උපදින්නේ සකස් වෙන්නේ පිළියෙල වෙන්නේ හේතුන්ගෙන් කියන කාරණය බුදුවරයෙක් තමයි දේශනා කරන්නේ. යංකින්චි සමුදය ධම්ම. යංකින්චි සමුදය හේතු ප්‍රත්‍ය. ඒකට හේතුන්ගෙන් හට ගන්න. යංකින්චි සමුදය ධම්ම. සබ්බන්තං නිරෝධ ධම්මං. ඒ හට ගන්න සනේම නැති වෙන. සබ්බන්තං නිරෝධ ධම්ම. ඒ ස්වභාවය දුකයි. එතකොට ජාතිපි දුක්ඛ කිව්වේ. ඒක අපි ගොඩාක් දුරට ඔය දේශනාවල ගොඩාක් විස්තර කරන්නේ අතීත භවයෙන් වර්තමාන භවයට, වර්තමාන භවයෙන් අනාගත භවයට, ඒ විදිහට භවයෙන් භවයට යන්නේක ඒක දුකක්. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පැවැත්ම දුකක් කියලා. ඒතොර පැවැත්ම පිනිසයි භවයෙන් භවයට යන්නේ. ඒකට ඇත්ත දැන් හොඳටම දන්නවා භවයෙන් භවයට යනවා කිව්වට යන කෙනෙක් නැහැ කියන්නේ. ඒක හොඳටම දන්නවා දැන් පැහැදිලි. යන කෙනෙක් නේ. හැබැයි භවයෙන් භවයට නැවත නැවත භවය සකස් වෙනවා. ඒක ජාතියක්. මොකද මේ භවයෙන් චුත වෙලා තවත් භවයක පහළ වෙනවා කියන්නේ එතන ජාතියක්. ඒ ජාති කියන්නේ නැවත පහළ වීම, සකස් වීම. මේ භවයෙන් චුත වෙලා නැවත පහළ වීම තථාගතයන් වහන්සේ දුකක්. ඔව් පැහැදිලි. මොකද ආයි පහළ වුණොත්නේ ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසා කියන සියලුම ධර්මතාවයන් වල ප්‍රවෘත්තිය පැවැත්ම තියෙන්නේ අර ජාතිය නිසා. කියන්නේ ජාතිපච්චය ජරා මරණ. ඒතොරේ භවයක මුල් අවස්ථාවේ ප්‍රතිසන්දි ගත්තා හරි ජාති. ඒතරේ ජරා මරණේ ආරම්භය. මේ ශණයක් පාස්සා ඇතිව නැති වෙන එක.
අන්න තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ ඒතර ಜಾති. ಜಾතිය දෙආකාරකින් දේශනා කරනවා. මේ භවයේ අතහැරලා තව භවයකට යන්නේ එක අණ්ඩජ ජලාබුජ සංසේද්දජ උපපාති. පවිත්‍රයක් ඇතුළු. එක්ක මව් කුසක් වැදමහක් උපයෝගී කරගෙන. නැත්නම් කුණු කාණු පල් වතුර. එහෙම නැත්නම් උපපාතික. පහළ වෙනවා. ඒක දුකක්. ඇයි? ඒ පහළ වීම නිසානේ අර ජරා මරණ. ජරා ව්‍යාධි මරණ ශෝක කනගාටු හැඬීම් දුක් කායික දුක් මානසික දොම්නස් ඒ පහළ වීම නිසා. හැබැයි එතන ඉඳලමත් තියෙන්නේ මොකක්ද? ඒ පහළ කරාට යම් භවයක ඒ පහළ වෙච්ච ස්වභාවයෙන්ම නෙමෙයි පවතින්නේ. ඒ පහළ කළ ශරණෙන් ඒ නාම රූප දෙකම ශරණෙන් නැති වෙනවා. ඒතර පහළ කරන්නවත් එක්කම ක්‍රියාත්මක වෙන්නේ නාම රූප දෙක. ඒතර විඥානපච්චය නාම රූප. ඒතර මේ නාම රූප දෙකට පැවැත්මක් නැහැනේ. ඒතර නාමයට පැවැත්ම එක චිත්තක්ෂණයයි රූපයට පැවැත්ම එයින් 17යි. එකෙන් 17යි. ඒතර 17න් එකක් නාමයෙන්. ඒතකොට ශණයක් තුල ඇතිව නැති වෙනවා. ඉතින් ඇතිව නැතුණට ආයි හට ගන්න. අන්න ඡාතිය. අඡාති. ඒතර හටගන්න හේතුන්ගේ. යංකින්ච සමුදේද. හටගන්න හේතුව. ඒතර විඥානපච්චය නාම රූපං. සංකාරපච්චය විඥාන. ප්‍රතිසන්දි ආරම්භ දුන්නේ සංස්කාර ප්‍රත්‍යේ. සංස්කාරයන්ගේ උදව්වෙන් උපකාරයෙන්. රැඳෙන්න බෑ. එයා අර නාම රූප දෙකට ප්‍රත්‍ය වෙලා යශනයක් තුළ අතුරුදහන් වෙනවා. ආයි දකින්න හම්බෙන්නේ ඒ විඥානයි. එතන ඉඳලා ක්‍රියාත්මක වෙන්නේ නාම රූප. එතකොට හේතු ප්‍රත්‍ය. ඒතර යංකින්චි සමුදය ධම්මා. සබ්බන්තං නිරෝධ ධම්මා. ඒතර හට ගන්න ශනේෙන්ම නැති වෙනවා. හේතුන්ගෙන් හැදුවේ හට ගන්න ශනේෙන් නැති වෙන නැතිවීම දුකයි. ඒකයි දුක. දැන් හටගෙන හැමම තියෙනවනේ. ඒ දුකයිනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන පැවැත්ම දුකයි. පැවැත්මේ තියෙන දුක් බව. දැන් 17 18 20ට වගේ ඇවිල්ලා නවතිනවනම් ආයි ප්‍රවෘත්තියක් නැතුව එහෙනම් සැපයි. එහෙම නවතිනවද? නැහැ. ඒකට මේ සෑම තත්පරයක් පාස තත්පරයක් ලක්ෂයකට බෙදුවත් එහෙම නැත්නම් එක්ක පිල්ලම් ගන්න තරම් කාලේ කෝටියකට බෙදුවා. ඊටත් වඩා කෙටි කාලයයි පැවැත්ම. නාම රූප දෙකේම පැවැත්ම ඒ වගේ. රූපයක පැවැත්ම ගත්තත් ඒ වගේ. ඒතර ජාතිපි දුක්ඛ. ප්‍රධාන සිදේශනා කරන නැවත නැවත හට ගන්න. මේ නැවත නැවත හට ගන්නවන එක මහා වාදයක්. ඒක මහා කරදරයක්. ඒක මහා පීඩාවක්. එන එක දුකක්. ජාතිපි දුක්ඛ. හරි දැන් පහල කළා දිරන්නේ නැතුව තියනවා නම් කමන්නේ. ජරා. ඒතර ජරාව දුකක්. ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ. එහෙනම් ක්‍රමයෙන් යන්නේ. කන්ද මුදුනේ කන්ද මුදුනේ හට ගන්න ගඟ නැත්නම් ඒ දිය ස්වල්පය ක්‍රමයෙන් පහළට ගලාගෙන යනවා නොනවතීම යනවා. මහා මුහුද කරාම යනවා. ඒ වගේ තමයි. එහෙනම් හැදුවනම් ජරා මරණය කරාම තමයි යන්නේ. ඒතර ජරාව කවුද සැපයි කියන්නේ? දැන් කවුද කැමති? කවුද ප්‍රිය කරන්නේ? කවුද ආස කරන්නේ? බලන්න අවුරුදු 80 90 වෙනකොට ඒ ස්වභාවය පෙන්නනවා. හැම දැන් අතින් අල්ලන්නත් බලන්න අවුරුදු 80 90 වෙනකොට හැමට මොකද වෙලා තියෙන්නේ? කෙනෙකුට අතින් අල්ලන්න තරම් අපිරියයි. අතින් අල්ලන්න අපිරියයි. දිරීම පටන් ගත්තේ. දැන් මේ භවයට පළමුවෙන් ආවා. දෝනි. මේ භවයට පළමුවෙන් ආවා. එතන ඉඳලම පටන් ගත්තා. දිරීම. එයි. මේ භවයට පහල කළා. එයා එතනින් ශණයෙන් නිරුද්ධ වුණාට අර නාම රූප දෙකේ ක්‍රියාවට ප්‍රත්‍ය වෙලා නේ නිරුද්ධ වෙන්නේ.
චිත්තක්ෂණයක් තුළ අනිරුද්ධයි. ඒතකොට නාම රූප දෙකේ ක්‍රියාව නැවත ක්ෂණයක් පාසා ඇතිව නැති වෙනවා. ඇති වෙනව නැති වෙනවා. ඇති වෙනව නැති වෙනවා. ඒතකොට ඇතිව නැති වෙන්නේ ඒක පෙන්වන්නේ ජරාවෙන්. ජරාවෙන් පෙන්නනවා. කවුද ජරා ස්වභාවයට කැමති? දිරීමට බලන්න හිසේ ඉඳලා පාදාන්තය දක්වා ගන්න. දිරීමක් නෙමෙයිද තියෙන්නේ? දිරීමක්. ජරා. ඒතර ව්‍යාධි හිසේ ඉඳලා පාදාන්තය දක්වාම ගත්තොත් ව්‍යාධි විවිධ ආකාරයේ ලෙඩ. දැන් තමක් කැමතිද? එකකටවත් කැමතිද? නැහැ. මේ ලෝකෙ කිසිම කෙනෙක් කැමති නැහැ. තිරිසන් සත්‍යයක්වත් කැමති නැහැ. ලෙඩක් හැදෙනවට, අසනීපයක් හැදෙනවට, රෝගයක් හැදෙනවට. කවුරුවත් කැමති නැහැ. තාම සුළු රෝගයක් වුණත් හැදෙනවට කැමති නැහැ. නමුත් හැදෙනවා. ඒකට හැදෙන්නේ පුජ්‍යලයකටත් නෙමෙයි. අර දිරන්නේ පුජ්‍යලයේ ශරීරයකුත් නෙමෙයි. ඒ දිරීම පෙන්වන්නේ සතර මහා ධාතුන්ගේ. පෙන්වන්නේ ඕලාරික ගොරෝසුව පෙන්වන්නේ සතර මහා ධාතුන්ගේ. නැත්නම් වේදනා සංඥා සංකාර විඥාන කියන ඒ හතරේ තියෙනවා දිරීමක්. දිරීමක් තියෙනවා ඒ හතරේ. හැබැයි අපිට හොඳට පෙන්වන්නේ ඕලාරිකව පෙන්වන්නේ අර සුද්දාෂ්ටක කලාපේ. ඒතර ව්‍යාධි හැදෙන්නේ කුච්චලයකට නෙමෙයි හැදෙන්නේ. මොකද අපි කතා කරන්නේ පුච්චලයක් ගැන. සත්‍යයක් ගැන කතා කරන්නේ. ඒ සම්මුති දේශනාවකදී අපි කියන්නේ පුජ්‍යලයක් ගැන. මේ පරමාර්ථ දේශනා තුළ අපි පුජ්‍යලයක් ගැන කතා කරන්නේ නැහැ. සිද්ධ වෙන දේ මොන ධර්මතාවයකටද සිද්ධ වෙන්නේ කියන එක අපි තේරුම් ගන්න ඕනේ. දැන් ජරාව තියන්නේ පුජ්‍යලයකද? එහෙම නැත්නම් අර ශක්තියන් හතර, එහෙම නැත්නම් සතර මහා ධාතුන්ගේ, එහෙම නැත්නම් මහ භූත හතර. මොකේද මේ දිරීම තියෙන්නේ? ඒ ව්‍යාධිය තියෙන්නේ මොකේද? අන්න ඒකයි තේරුම් ගන්න. ඒතර කුච්චලයකට හැදෙන ලෙඩකුත් නෙමෙයි. කෙනෙකුට හැදෙන ලෙඩක් නෙමෙයි. රෝගයක් නෙමෙයි. ඒතර හිසේ ඉඳලා පාදාන්තව අපි මීට කලින් හොඳට විභාග කරා, පරීක්ෂා කරා, බෙදලා වෙන් කළා බැලුවා. අහුනේ නාම රූප දෙකක් විතරයි. ඊට වඩා දෙයක් හම්බුන්නේ නැහැ. ඊට වඩා දෙයක් ඇත්තෙත් නැහැ. එහෙනම් ඒකෙන් රූපය තමයි ලෙඩ කරන්නේ. හැබැයි මානසිකවත් ලෙඩ වෙනවා, වේදනා සංඥා සංකාරා ඒවා විඥානේ ඒවත් ලෙඩ වෙනවා. හැබැයි අපිට පෙන්වන්නේ ගොඩක් දුක් වේදනාවන් දැනෙන්නේ මේ සතර මහා ධාතුන්ගේ විකෘතිතාවය වෙනස තුල. ඒතර ව්‍යාධි ඇති කරන්නේ පුච්චලයකට නෙමෙයි. අර සතර මහා ධාතුන් ලෙඩ ඇති කරන්නේ. ව්‍යාධි ඇති කරන්නේ. හැබැයි අපි ගන්න එක දුකක් වශයෙන්. එයි අපි දන්නේ අපිට තේරෙන්නේ වැටහෙන්නේ අපි කල්පනා කරන්නේ වේදනාව දැනෙන්නේ අපට කියලා. අපි මේ වේදනාව විඳින්නේ කියලා. නෑ. විඳින පුච්චලයක් නෑ, විඳින සත්‍යයක් නෑ, විඳින කෙනෙක් නෑ, විඳින්නෙක් නෑ. එහෙනම් තොර ජරාව තියන්නේ අර සතර මහා ධාතුවේ සුද්දාෂ්ටක කලක්. ව්‍යාධිය තියන්නේ ලෙඩ රෝග ඕනම ලෙඩක් හැදුනොත් යම් තැනක යම් රෝගයක් හැදුනොත් හොඳට බලන්න නුවණින් හොඳට විමසන්න කල්පනා කරන්න මට ලෙඩක් හැදිලාද එහෙම නැත්නම් මේ සතර මහා ධාතුන් ඕනෝට නිසියාකාරයෙන් ප්‍රත්‍ය නොවීම නිසා නිවැරදිවම උපකාර නොවීම නිසා සිදුවෙච්ච ක්‍රියාවක්ද ව්‍යාධිය කියන්නේ. අපි මීට කලින් කියලා දීලා තියෙනවා සතර මහා ධාතු අපි දන්නවා දැන් අභිධර්ම ක්‍රමයෙන් ගත්තොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මහ භූත හතරයි. ඒ මහ භූත හතර නිසා පවත්නා වූ උපාදාය රූප 24ක්. ඒ මහ භූත හතර නිසා. එතකොට එහෙනම් හතරෙන් තමයි අර 24. ඒතර එහෙනම් ව්‍යාධිය තියෙන්නේ අර හතරේ. මොකද ඒ හතර මූලිකවනේ අර 24ම හදලා තියෙන්නේ. ඒතර අපිට ඒක හොඳට පැහැදිලි කරගත්තා අපි නිරවුල් කරගත්තා 32ක් කුණප කොටාස. ඒතර ద్వාර වශයෙන් අරමුණු වශයෙන් ආදි වශයෙන් අපි ඒවා හොඳට පැහැදිලි කරගත්තා මීට කලින් නිරවුල් කරගත්තා. එහෙනම් ව්‍යාධිය තියෙන්නේ මේ සතර මහා ධාතුන්ගේ වෙනස් වීමක් තියෙනවා. හැබැයි අපි එහෙම දකින්නේ.
මම ලෙඩ වෙලා. පුච්චලයක් ලෙඩ වෙලා. කෙනෙක් ලෙඩ වෙච්ච හැටියට ගන්න. නෑ හොඳට බලන්න. කෙනෙක් ලෙඩ වෙලා නෑ. ඒ කායික ලෙඩ හැබැයි මානසිකවත් ලෙඩ වෙන අය ඉන්නවා. ඒක වෙන එක. ඒ මානසික ලෙඩ වෙන්නේ වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ධර්මතාවයන් පිළිබඳව නිවැරදි අවබෝධයක් නැත්තම් එයා මානසික ලෙඩ වෙන්න පුළුවන්. මානසික ලෙඩ වෙනවා. ඒ දන්නේ නැහැ නේ පිළිබඳව. ඒතර විඳින්නේ හැටියට ගන්නවා විඳින පුච්චලයක හැටියට හඳුනා ගන්න කෙනෙක් හැටියට සංස්කාර හැදෙන කෙනෙක් හැටියට. ඒතර ඒ හැටියට ගන්නවා විසක පුජ්‍යල සත්පුජ්‍යල සංඥාවෙන් ගන්නවා විසක් පුරුදලා තියෙන ආකාරයෙන් ගන්න අර යථාර්ථය දකින්නේ නැතිව තුල මානසික රෝගින් වෙනවා. යම් යම් කරුණු කාරණා නිසා. එතකොට ජාතිපි දුක්ඛ ජරාපි දුක්ඛ. ඒතර ව්‍යාධිපි දුක්ඛ. ඒතර ජාතිය කියන එක පහල කරේ නාම රූප දෙක. ඒතර ජරාව කියන එක පෙන්වන්නේ නාම රූප දෙකේ. ව්‍යාධිය කියන එක පෙන්වන්නේ නාම රූප දෙකේ. වසිතත් ලෙඩ වෙනවා. ඒතර කයත් ලෙඩ. ඒතර කය නෙමෙයි ලෙඩ වෙන්නේ. අර සතර මහා ධාතුන්ගේ වෙනසක් තියෙනවා. ව්‍යාධිපි දුක්ඛ. මරණම්පි දුක්ඛ. සනක් ඇති වෙන සනෙන් අතුරුදහන්. ඇත්පැන සනෙන් අතුරුදහන්. ඒකට කියව ශනික මරණය. ඒතර ශනික මරණයක් කියනවා. ඒ කියන්නේ පුච්චලේ උපත්ති. නාම රූප දෙකට. ඒතර යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. හේතුන්ගෙන් හටගත්ත සනෙන් නැති වෙනවා. ඒ නිසා දුකයි. එහෙම ස්වභාවයක් නෙමෙයිද තියෙන්නේ. ප්‍රත්‍යයෙන්ම හදන්න ඕනේ. හදපු සන්නේ අතුරුදහන් වෙනවා. සබ්බන්තං නිරෝධ ධම්ම යදනිච්ඡන්තං දුක්ඛ. මහණෙනි ඒ නිසා දුකයි. ඒ නිසා තමයි දුකයි කියන්නේ. එහෙනම් අද තියෙන්නේ ඒ වෙනස, ඒ විකෘතිය, ඒ විපරිණාමය තියෙන්නේ නාමයේ තියෙන රූපෙත් තියෙනවා. සනයක් පාසේ ඉපද බින්දෙනවා. ජරා ඒ විපරිණාමය ඇති කරන්නේ නාම රූප දෙකේ. නාම රූප දෙකේම තියෙනවා. ඒ ලෙඩවීම ඇති කරන්නේ නාම රූප දෙකේමයි. මානසිකව ලෙඩ වෙන එක්ක කායිකව ලෙඩ වෙන. කායිකව ලෙඩ වෙනවා කියන්නේ සතර මහා ධාතුන්ගේ විකෘතිතාවය. පඨවි ධාතුව අඩුපාඩුවක්, එහෙම නැත්නම් ආපෝ ධාතුවේ අඩුපාඩුවක්, එහෙම නැත්නම් තේජෝ ධාතුවේ අඩුපාඩුවක්, එහෙම නැත්නම් වායෝ ධාතුවේ අමවක් ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් ඊට පස්සේ මෙතන රෝගයක්. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ, මරණම්පි දුක්ඛ. ඒතර මරණය අපි ගන්නෙ සම්මුති මරණයනේ ගන්න. සම්මුති වශයෙන් අරගෙන තමයි අඩන්නේ. හැබැයි මේ ක්ෂණයක් පාසා ඇතිව නැති වෙන එක. ඒ නැති වෙනවා කියන්නේ අතුරුදහම්ම තමයි. ඒව ආයි හටගන්නේ. අලුතෙන්ම හටගන්න ක්ෂණේ නැති වෙන බව අපි මීට කලින් හොඳට පැහැදිලි කරා. ඒකට කියන්නේ නිබ්බති ලක්ෂණය හා විපරිණාම ලක්ෂණය. නිබ්බති ලක්ෂණය කියන්නේ අලුතෙන්ම උපදින ක්ෂණේ නැති වෙනවා. රූපයත් ඒ වගේ, වේදනාවත් ඒ වගේ, සංඥාවත් ඒ වගේ, සංස්කාරයත් ඒ වගේ, විඥානයත් ඒ වගේ. අලුතෙන්මයි උපදින ක්ෂණේ නැති වෙනවා. ඒකට කිව්ව ක්ෂණික මරණය. දැන් ඔය ක්‍රියාව ගිහිල්ලා අවුරුදු 50ක් 60ක් 70ක් 80ක් හරි 90ක් 100ක් හරි ගිහිල්ලා ඒ සම්මුති වශයෙන් යාගේ ඒ රූප කලාපවල ක්‍රියාත්මක භාවය නැවතිලා අර සකස් කරගත්ත ආරම්මන එහෙම නැත්නම් සංස්කාරයන් එක්ක පැටලිච්ච මනස ස්වභාවයකට සම්බන්ධ වුණාම ඔයලා කියන්නේ මල අභහ ප්‍රාප්තයි කාලක්‍රියා කළා කලුරිය කරලා. දැන් ඒතකොට කෙනෙක් කලුරිය කරලාද? එහෙනම් අපි ජාතිය දැනගන්න ඕනේ සම්මුති වශයෙන් දැනගන්නවා දැක ගන්නවද පරමාර්ථ වශයෙන් දැනගත්තොත් දැකගත්තොත් ඊට වඩා හොඳයි. ජරාව පුච්චලයකට වෙන දෙයක් ගැන හිතලා බලලා දැක ගන්නවද? එහෙම නැත්නම් අර නාම රූප දෙකේ ජරාව පිළිබඳව දැනගෙන නිවැරදි අවබෝධයක් ඇති කර ගන්නවද? නිවැරදි අවබෝධයක් එන්නේ පරමාර්ථ ධර්මයන් කෙරේ. ජරාව තියෙන නාම රූප දෙක. පුච්චලයකට ඇති ජරාවන්නේ.
ව්‍යාධිය තියෙන්නේ සම්මුති වශයෙන් අරගෙන කෙනෙක් ලෙඩ වෙලා කියලා අනේ මේක මහ දුකක් කියලා හිතනවද? එහෙම නැත්නම් අර නාම රූප දෙකේ තියෙන ව්‍යාධිය. ඒක දැකලා නිවැරදි ආකාරයෙන් දැනගන්නවද ව්‍යාධියක් තියෙනවා කියලා. ඒක දුකක්ද? ඒතර ඒ දුක හටගන්නේ මොහොතක් පාසා හටගන්න. අර ලෙඩ වීම ටික දවසක් ගිහිල්ලා ඒ ලෙඩේට බෙහෙත් ටිකක් බිව්වා. ඒක සනීප වුණා සම්මුති වශයෙන්. එතකොට ඊට පස්සේ තව ලෙඩක් හැදුණොත් ආයෙකටත් බෙහෙත් ගන්න. නෑ. ක්ෂණයක් පාසා ව්‍යාධි තියෙනවා. නිරෝගී කම තුල තියෙන ලෙඩ වෙන ස්වභාවයයි. හිතාගෙන ඉන්න නිරෝගී හරි සුවදායකව ඉන්නේ මමට අසනීපයක් නැහැ මට නම් මොනවාක්වත් අසනීප නැහැ. ඕක ඇතුලේ තියෙන රෝගී බව. ව්‍යාධිය ඕක ඇතුලේ තියෙන්නේ. නිරෝගී බව තුල තියෙන්නේ රෝගී බව. ජීවිතය තුල තියෙන්නේ මරණය. තරුණකම තුල තියෙන්නේ මහලු බව. තරුණකම හිතන බොහොම තරුණයි, හරි ශක්තිමත්, හරි ප්‍රබලයි. මට හොඳට ශක්තිය තියෙනවා, මම හරි තරුණයි. හැබැයි ඕක ඇතුළේම තමයි මහලුකමක් තියෙන්නේ. නැද්ද? ඒක පේන්නේ. එහෙනම් නිවැරදිව තේරුම් ගන්න මනස මෙහෙවන්න. ජාති ජරා ව්‍යාධි මරණ. ඒතර මරණය ශනික මරණය, සම්මුති මරණය. සමුච්ඡේද මරණයකුත් තියෙනවා. ජීවිතේන්ද්‍රිය උපච්ඡේදක මරණයකුත් තියෙනවා. මේක ජීවිතේන්ද්‍රිය උපච්ඡේදක මරණය කියන්නේ අර ඉන්ද්‍රිය කියන්නේ අධිපති, ජීවිතය කියන්නේ පැවැත්ම, පැවැත්මට අධිපති භාවය දීලා තියෙන කර්මයයි. ඒතර කර්මයට තමයි ජීවිතේන්ද්‍රිය රූපය කියන්නේ. ඒ තමයි අධිපති. ඒතර යාගේ කර්මයෙන් උපදින රූප කලාප ඡේදනය කපනවා. උපච්ඡේදක ජීවිතේන්ද්‍රිය උපච්ඡේදක මරණය. ඒක තමයි මරණය. ඒ සම්මුති මරණය. එහෙනම් ශනික මරණයක් තියෙනවා. ඒතර ජාතියක් තියෙනවා. ඒතර සැපයිද? ජාති. ජරාව සැපද? කවුද කියන්නේ සැපයි කියලා? සුවදායකයි කියලා. මට සොම්නසක් ඇති කරනවා. අනේ මේ ජරාවටපත් වීමම මට හරි සතුටුදායකයි කියලා කවුද කියන්නේ? කවුද එහෙම පිළිගන්නේ? කවුරුත් පිළිගන්නේ නැහැ. එහෙනම් ජරාව අපි එහෙම පිළිගන්නේ නැත්නම් අපි පිළිගන්නේ නියත වශයෙන් පිළිගන්න ඕනේ ඒක දුකක්. ජරාව දුක. ඒතර ලෙඩවීම, රෝගී වීම සුවදායකයි කියලා කවුද පිළිගන්නේ? කවුද පිළිගන්නේ සුවදායකයි කියලා? කවුරුත් මේ ලෝකෙ පිළිගන්නේ නැහැ. ලෙඩ වුණාම සැපයි කියලා. නෑ. ඒක දුකක්. දැන් ජාති ජරා ව්‍යාධි මරණ. ඒතර ජීවිතේන්ද්‍රිය රූපච්ඡේදක මරණයත් ඒකත් දුකයි. ශනික මරණය ඒකත් දුකයි. සම්මුති මරණය ඒකත් දුකයි. ඒත් අඬනවා. හැබැයි ඒකට තමයි අඬන්නේ. අර ජීවිතේන්ද්‍රිය උපච්ඡේදක මරණය සම්මුති මරණය. එතකොට අඬනවා. හැබැයි මරණය මේ ක්ෂණයක් පාසා මරණය සිද්ධ වෙනවා. අට ගන්න ක්ෂණයෙන් නැති වෙන අතුරුදහන් වෙනවා. ඒ මරණය දුකක්ද? ඒක දුකක් හැටියට ගන්න. ඒතර ඒ මරණය තියෙන්නේ නාම රූප දෙකේ. පුච්චලයේ මරණයක් නෙමෙයි. නාම රූප දෙකේ. අර සම්මුති වශයෙන් ගත්ත පුජ්‍යලයේ මරණයක් නෙමෙයි තියෙන්නේ. නාම රූප දෙකේ බිඳීමක් තියෙන්නේ. ජීවිතේන්ද්‍රිය උපච්ඡේදක මරණයෙන් ගත්තත් එතන තියෙන්නේ පුජ්‍යලයේ මරණයක් නෙමෙයි. කර්ම ශක්තිය අහෝසි, කර්ම ශක්තිය අවසන්, කර්මයට රූප කලාප උපදවන්න බෑ. ඉතින් පවතිනා වූ කර්මයක එල්ලිලා මනස එහා පැත්තට සම්බන්ධ වෙනවා. අණ්ඩජ ජලාබුජ සංසේදජ උපපාතික හතරෙන් එකකට මේ සතර මහා ධාතු කය පොළොට අතහැරලා. දැන් සැපයි කියන්නේ මොකක්ද මේක? ජාතිය සැපයි කියනවද? ජරාව සැපයි කියනවද? ව්‍යාධිය සැපයි කියනවද? මරණය සැපයි කියන්නේ? හොඳයි, ශෝකය සැපයි කියන්නේ කවුද? ශෝක වෙනවා. අරමුණු ඉටුන වෙච්ච තැන ශෝක වෙනවා. මේ ඉන්ද්‍රියයන් තමන්ට ඕන ආකාරයට පවත්වන්න බැරි වුණාම එන්නේ ශෝකයක්, කනගාටුව, හැඬීම. එනවද නේද? තමන්ගේ බලාපොරොත්තු ඉටුුන්නේ නැහැ. දරුවා කී කරුයි.
නැත්තම් තමන් තියෙන ප්‍රකේන භෝග විනාශ එතකොට විපත්ති තියෙනවනේ. දැන් විපත්ති එනවද නැද්ද ජීවිතේට? එනවා. ඒතර විපත්ති ආපුවාම එතන මේ ශරීරයේ සෑම කොටසක්ම වෙනස් වීම තුල ශෝකේ නැද්ද? ස්පෙනීම ක්‍රමක්‍රමයෙන් දුර්වල වෙනකොට සතුට වෙන කෙනා කවුද? කන් ඇහිම පොඩ පොඩ අඩු වෙනකොට ඒ අර සතර මහා ධාතුන්ගේ දුබලතාවය ඇති කරන්නේ. පුජ්‍යලේකට ඇති කනකුත් නැහැ, පුජ්‍යලේකුත් නැහැ, පුජ්‍යලේකට ඇති කනකුත් නැහැ. අර සතර මහා ධාතුන්ගේ ඒ ශක්තිය අර කර්ම ශක්තියෙන් ජීවිත ඉන්ද්‍රිය රූපෙන් පාලනය කරන. යාගේ පාලනය ක්‍රමක්‍රමයෙන් ගිලිහෙනවා. කර්ම ශක්තිය ක්‍රමක්‍රමයෙන් ගෙවෙනකොට. ඒකනේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. අච්ඡන්ති කාලා තරයන්ති රත්ත්‍ය වයෝ ගුණ අනුපුබ්බං චාන්ති. ඒතම් බයම් මරණේ පෙක්කමානෝ. රාය දවල් වශයෙන් ගෙවෙනවා. දවල් ගෙවිලා රාත්‍රිය උදා වෙනවා. අච්ඡන්ති කාලා තරයන්ති රත්ත්‍ය වයෝ ගුණ අනුපුබ්බං චාන්ති. ඒට සමානව සත්‍යයේ ආයුෂය ගෙවෙනවා. ඒතම් බයං මරණේ පෙක්කමානෝ. ඒ ස්වභාවය සත්‍ය මරණය කරා මෙදන් යනවා. ඒතම් බයං මරණේ පෙක්කමානෝ. පුඤ්ඤානි කෛරාත සුඛාවානි දෙවියෙක් කිව්වා. බුදුරජාණන් වහන්සේට. එහෙනම් ක්ෂණයක් පාසා නාම රූප දෙකේ ක්‍රියාවක් තියෙනවා. උච්චරේකට නෙමෙයි. ඡාතියත්, ජරාවත්, ව්‍යාධියත්, මරණයත්, ශෝකය. ශෝකයෙන්නේ නාම ධර්මයි. ඒ නාම ධර්මයේ ශෝකයෙන්නේ අර රූප ධර්මයන්ගේ ක්‍රියාකාරීත්ව හරියාකාරී සිද්ධ වෙලා නැහැ. අධ්‍යාත්මික හෝ බාහිර. ක්‍රියාකාරීත්වය සිද්ධ වෙලා නැහැ. නැත්නම් බාහිර කෙනෙක් තමන්ගේම කියලා හිතාගෙන ඉන්නේ. තමන්ගේ කියලානේ හිතාගෙන ඉන්නේ. අපි දන්නා තාමත් තමන්ගේ කියලා තමයි හිතාගෙන ඉන්නේ. කොච්චර දැන් මේ ධර්මය කම්මස්සගත සම්මාදිට්ඨි, විපස්සනා සම්මාදිට්ඨි, චතුස්සත්‍ය සම්මාදිට්ඨි මොන ආකාරයෙන් හිතාගෙන හිටියත් gedara ගිය ගමන් මගේ. මගේ තමයි. ඔක්කොම මගේ. එහෙම තමයි හිතාගෙන ඉන්නේ. එතකොට දැන් ඒවැ විපරිණාමයක් නැද්ද? වෙනස් වෙන ස්වභාවය. තියෙන ආකාරයෙන් අන් ආකාරයෙන් ගැනීම. සෑම ධර්මතාවයක්ම අධ්‍යාත්මික හා බාහිර ශෝකය ඇති කරන්නේ නැද්ද? ශෝකය කියන්නේ සිතේට ඇති වෙන අපහසුතාවය. නාම ධර්මයන්ගේ අපහසුතාවය. ඒකනේ ශෝක කියන්නේ. නාම ධර්මයේ හොඳට පහසෙන් පවත්වන්න පුළුවන් නම් ශෝකයක් නැහැ. පවත්වන්න පුළුවන්ද? නැහැ. අර ජාති ජරා ව්‍යාධි මරණ තොර නිරන්තරයෙන් ඒ සිදුවෙන ක්‍රියාව තුළ ශෝකෙන්නේ නැද්ද? කනගාටු අනන්ත ප්‍රමාණ. ශෝක කනගාටු හැඬීම් කොච්චර හඬලා තියෙනවද? මේ භවයේ කොච්චර හඬලා තියෙනවද? දැනට අම්මා නැති වුණ ඇඬුවා. තාත්තා නැති වුණ ඇඬුවා. සිය තාත්තා නැති වුණ ඇඬුවා. ආච්චි අම්මා නැති වුණ ඇඬුවා. හරි? ඇඬුවේ නැද්ද? ඇඬීම දරා ගන්න බැරි අය වහ බීලා මැරෙනවා. ශෝකය දරා ගන්න බැරි අය. ඒකට දරා ගන්න බෑ. එයි යථාර්ථය අවබෝධ කරලා නැහැ, සත්‍ය අවබෝධ කරලා නැහැ, වහ බීලා මැරෙනවා. කෝච්චියට බෙල්ල තියෙන, ගිනි තියා ගන්න, ගඟේ මුහුදේ පයින්න. නැත් දරා ගන්න බෑ. ඉතින් බලන්න ශෝක කනගාටු හැඬීම් වැළපී. ඒතර දුක්ඛ දෝමනස්ස. ඒවා හොඳයි කියන්නේ කවුද? සැපයි කියන්නේ කවුද? චාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ, මරණම්පි දුක්ඛ. ශෝක කනගාටු හැඬීම් වැළපීම් දුක්ඛ දෝමනස්ය. දැන් මේවා දුක් දෙන. ඒතර මේ අර සතර මහා ධාතුන්ගේ ක්ෂණයක් සලා ඇති වෙවි නැති වෙවි යන ස්වභාවය නෙමෙයිද මේ දුක ඇති කරන්නේ. ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි පැවැත්මයි දුක. පැවැත්මයි දුක. ඒතර ක්ෂණයක් පාසා පැවතීමක්ද තියෙන්නේ නැවතිලා තියෙනවද? ක්ෂණයක්වත් එක ඇසිපිල්ලම් ගන්න තරම් කාලයක් කෝටියට බෙදුවත් ඒ තරම් කෙටි කාලයක්වත් නැවතිලා තියෙන්නේ නැහැ. තථාගතයන් වහන්සේ දේශනා පැවැත්මයි දුක. යංකින්චි සමුදය ධම්ම. හේතු ප්‍රත්‍යේන හැදුවේ. සම්බන්තන් නිරෝධ ධම්ම. ඒ ශණයෙන් නැති වෙනවා. යදනිච්ඡන් තන් දුක්ඛ. ඒ නිසා දුකයි. ඒක සත්‍යද අසත්‍යද? දැන් අපි තවදුරටත් ඒක
සහතික කරගන්න. දර ශෝකයේ දුකයි, කනගාටුව දුකයි, හැඬීම දුකයි, වැළපීම දුකයි, සිතේ වෙහෙස දුකයි, ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකයි. මේ කවුරුත් සැපයි කියන්නේ නැහැ. නුවණ චුට්ටක් හරි තියෙනවා නම් කවදාවත් කියන්නේ මේවා සොම්නස් සිතට සතුටක් ඇති කරනවා කියලා. නෑ, දුක්ඛ දෝමනස්යම තමයි ඇති කරන්නේ. අප්‍රියයන් එක්වීම දුකයි, කැමති දේවල් නොලැබීම දුකයි. ඒතර අකමැති දේවල් ලැබීම දුකයි. කොටින්ම කියන පංච උපාදානස්කන්ධෙම දුකයි. එහෙනම් අපි බලන තව විදිහකින් දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන පැවැත්මයි දුක කියලා. ඒතර පැවැත්ම දැන් අපි හොයා ගන්න ඕනේ. පැවැත්ම හොයාගන්නේ කොතනින්ද? පැවැත්ම හොයාගන්නේ පටිච්චසමුප්පාදයෙන්. නිවැරදිවම පැවැත්ම පෙන්වලා දෙන්නේ තථාගතයන් වහන්සේ පටිච්චසමුප්පාදයෙන්. වෙන තැනකින් පෙන්වන්නේ නැහැ පැවැත්ම. නිවැරදිව පෙන්වන්නේ පටිච්චසමුප්පාදයෙන්. හරි, අපි එතනට බදාලා බලනවා. මේක දුකක්. ඔව්. දැන් මොකද්ද ගන්න? සතර මහා ධාතු ගන්න. ඒතකොට රූප. හරි, දැන් රූපවල පැවැත්මක් තියෙන්නේ, ක්‍රියාවක් තියෙන්නේ, පැවැත්මක් තියෙන්නේ. ප්‍රතිසන්දි ගත්ත තැන ඉඳලා ක්‍රියාව පටන් ගත්තා. දැන් මේ වෙනකොනුත් ඇදගෙන යනවා ඒ ක්‍රියාව. එකක්වත් තාම පොඩ්ඩක් ටිකක් එහා මෙහා වෙලා ආයි ඉතින් ওই බෙහෙත් ටිකක් මොනවා හරි දීලා ඉතින් ආයි පොඩ්ඩක් සමතේකටපත් කරගෙන සතර මහා ධාතු ඉතින් සමව පවත්වාගෙන ඔය යනවා. ඉතින් ඒක දැන් අපි දන්නවා රෝගී වෙච්ච අය නම් ඉතින් ඒක නිරන්තරයෙන් හැමදාම බෙහෙත් බොනවා. දැන් බයිපාස් එකක් එහෙම කරලා තියෙනවා නම් එයා ජීවිතේ තියෙනකම්ම බෙහෙත් බොන්න ඕනේ. මොකටද මේ බෙහෙත් බොන්නේ? අර සතර මහා ධාතු සමව පවත්වන්න. ඒ බෙහෙත් ගත්තේ නැත්නම් එකක් විකෘති වෙනවා. ඒක විකෘති වුණා පවත්වන්න බෑ. එහෙනම් ඒතකොට දැන් රූපේ පැවැත්මක් තියෙන්නේ. දැන් රූපේ පැවැත්මට නාමයක් ප්‍රත්‍යයයිනේ. රූපේ කිව්වේ සතර මහා ධාතු. ඒතර සමව පවතිනවා. ඒතර සමව පවතින්න නිකම් බෑ. නාමයක් ප්‍රත්‍යයයි සිතත් ඕනේ. ඒ සිත නැතුව බෑනේ. සිතයින් වුණත් එහෙම බෑනේ මේ. එතකොට නාම රූප දෙකේ ක්‍රියාවක් තියෙනවා. හරිනේ? නාම රූප දෙකේ ක්‍රියාව සිද්ධ වෙලා පහල කළා දුන්නා ආයතන හයක්. ආයතන හයට ස්පර්ශයක් සිද්ධ කළා දෙනවා. අපි දැන් පැවැත්ම හොයන්නේ. දැන් මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරන පැවැත්ම දුකයි කියලා. නැවැත්ම සැපයි කියලානේ කියන්නේ. දැන් අපි බලන එක අපි තහවුරු කරගන්න ඕනේ. අපිට සහතික කරගන්න ඕනේ ඒක. ඒක එහෙමමද කියලා. ඒ තමයි අවබෝධය කියන්නේ. ඒවල දුක කියන එක ආර්ය සත්‍යයක්ද? අපි පරීක්ෂණය තුළින් අපි තේරුම් ගන්න අවබෝධ කරගන්න. දැන් රූපේ සතර මහා ධාතුන්ගේ පැවැත්ම. ඒතකොට සිතත් එක්කයි පවතින්නේ. දැන් නාම රූප දෙකේ පැවැත්ම පහල කරන ආයතන හයක්. පේනවනේ. ආයතන හයක් තියෙනවා නම් ස්පර්ශ හයක් සිද්ධ වෙනවම තමයි. ඒතර ස්පර්ශයක් තියෙනවා අපි විඳිනවා. එහෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් මනසෙන් ආවිදිනවා. විඳින්න තැන ඇලෙනවා. ඇලෙන තැන උපාදාන කරගන්න. උපාදාන කරගන්න තැන දැන් මේ සිද්ධ වෙන සිදුවීම වර්තමානයේ මේ මොහොතේ සිද්ධ වෙන සිදුවීම. ඒක තදින් ගන්නවා. ඒක උපාදාන කියන්නේ. උපාදාන තදින් ගත්තා කර්ම සකස් කරනවා. කර්ම සකස් කළොත් කර්ම විපාක දෙනවා. ඒකට උපපති භවයක් හදනවා. ඒක කාම භව, රූප භව, අරූප භව. ඒතර භවයක් හදන්නේ ඊට පස්සේ පහල කරනවා. ಜಾති. ඒතර ಜಾතිපච්චය දැන් අපි පැවැත්ම දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පැවැත්ම දුකයි කියලානේ. ඒතර දැන් අපි බලනවා. හරිනේ නම් ඒක දැන් එතන ගිහිල්ලා දැන් ආයි ජරා මරණ වලට දාලා. දැන් මේ අපි නිකන් බාහිරින් පරීක්ෂා කරලා බැලුවා ජාතිය දුකයි, ජරාව දුකයි, ව්‍යාධිය දුකයි, මරණය දුකයි, ශෝකය දුකයි, කනගාටුව දුකයි, හැඬීම දුකයි, ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකයි, අප්‍රියයන් එක්වීම දුකයි, කැමති දේ නොලැබීම දුකයි, අකමැති දේවල් ලැබීම දුකයි කියන එක අපි මේ දැන් ලෝකයේ දිහා බලලා අපි මේවා දැන් යම් ආකාරයකට තේරුම් ගත්තා. ඒ බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ පැවැත්ම දුකයි කියලා. අපි එහෙනම් පැවැත්ම පිළිබඳව දැන් එහෙනම් පවතින ස්වභාවය අපි හොයාගෙන දැන් තියෙන පැවැත්මේ ස්වභාවය දන්නවා අපි දැන් නේ. හොඳට දන්නවා පැවැත්මේ ස්වභාවය.
සංකාරපච්චය විඥාන විඥානපච්චය නාම රූපං ඒක දැන් හොඳට දන්නවා පැවැත්ම. මේ තමයි පැවැත්ම. තථාගතයන් වහන්සේ පෙන්වන්නේ. දැන් කොහෙද ගිහිලා නැවැත්ති? කොතනද ගිහිලා දැම්මේ? ජාතිය කියන්නේ පහල කරා නම් ජරා මරණ. ශෝක පරිදේව දුක්ඛ දෝමනස්. ඇත්ත නේනම් පැවැත්ම දුකයි. කල්පනා කරලා විභාග කරලා පරීක්ෂා කරලා සිතට අනුගත කරගන්න සිතට සාධිත කරගන්න. දැන් පැවැත්ම දුකයිද නැද්ද? දැන් මේ මොහොතේ පවතින විඥානයේ පැවැත්මක් තියෙනවා. නාම රූප දෙකේ පැවැත්මක් තියෙනවා. ඒතර ආයතන හයේ පැවැත්මක් තියෙනවා. ඒ ආයතන හයට ස්පර්ශයක් නියත වශයෙන්ම සිද්ධ වෙනවා. ඒතකොට ඒ ස්පර්ශයක් සිද්ධ වෙනවා නම් ඒක විඳිනවා. ඒ විඳීම් හයක් තියෙනවා. ඒතර විඳීම් හයක් තියෙනවා නම් ඒකට ඇලෙනවා. ඒතකොට ඇලෙනවා නම් ඒක තදින් ගන්න උපාදාන. උපාදානය නිසා සත්‍ය පස්පව දස කුසල ඔක්කොම කරනවා. ඒක ආරක්ෂා කරගන්න, රැකගන්න, තව ටිකක් පවත්ව ගන්න. පස්පව දස කුසල කරනවා. ඒතර කර්ම කරනවා. ඒතර කර්ම කරපුවාම කර්ම වලට විපාක දෙන්න ඕනේ. මොකද කර්ම කරුවොත් අනිවාර්යෙන් විපාක විඳින්න ඕනෙම තමයි. ඒතර විපාක විඳින්න භවයක් ඕනේ. නිකම් බෑනේ කොහේ හරි දැන් මේක පහල කරන්නේ. කාම භවය, රූප භවය, අරූප භවය. එතකොට භව තුනේ මේක පහල කරන්න ඕනේ. ඒතර පහල කරන්නේ අයි අර කර්මයක් එක්ක පැටලිච්ච මනස ප්‍රසන්න විඥානයක් ආයි හදලා. ජාති. ජරා ඇත්ත නේ පැවැත්ම දුකයි. දැන් පැවැත්ම සැපයිද? හොඳට බලන්න. විභාග කරන්න, පරීක්ෂා කරන්න. යන්තින්ති සමුදය ධම්ම. එතකොට දැන් හේතු ප්‍රත්‍යයෙන් නෙමෙයිද මේ ආවේ? දුක කියන තැනට ගෙනාවේ හේතු ප්‍රත්‍යයට අනුව නෙමෙයි. යන්කින්චි සමුදය ධම්ම. සම්බන්තන් නිරෝධ ධම්ම. එතකොට ඒ හටගත්ත ශනේ නැති කරනවා. හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත ශනේ නැති වෙනවා. ඒකයි අපි පටිච්ච සමුප්පාදය අතිශය සියුම් ලෙස අපි පෙන්වලා දුන්නා. වේදනාවට රැඳෙන්න බෑ. ඒක චිත්තක්ෂණයයි රැඳෙන්නේ. හැබැයි රැඳෙන්නේ ඒක චිත්තක්ෂණයයි රැඳෙන්නේ චිත්තක්ෂණය තුළ ඇතිව නැති වෙනවා. හැබැයි තණ්හාවට ප්‍රත්‍ය වෙනවා. තණ්හාව උපදවන්නේ වේදනාව තණ්හාව උපදවන්නේ. ඉපදීමේ අදහසක් තණ්හාවටත් නැහැ. ඒතර තණ්හාව දන්නෙත් නැහැ වේදනාව නිසා තණ්හාව උපදින බව තණ්හාව දන්නේ නැහැ. හැබැයි වේදනාව හැර තණ්හාව උපදවන තවත් ධර්මතාවයකුත් නැහැ. උපදවන්නේ ප්‍රත්‍යය. උපකාරයි පිහිටයි. එතකොට මොකද්ද තියෙන්නේ? පැවැත්මක්. එතකොට පැවැත්ම තේරුම් ගන්න. පැවැත්ම අවබෝධ කරගන්න. එහෙනම් එතන තියෙන පැවැත්ම. ඒතර යංකින්චි සමුදය ධම්ම සබ්බන්තං නිරෝධ ධම්මං යදනිච්ඡන්ත. ඒ නිසා දුකයි. ඒ යා චිත්තක්ෂණය තුළ ඉපද බින්දිනවා. ස්පර්ශ ප්‍රත්‍යයෙන් කියන්නේ ස්පර්ශ උපකාරයෙන් හටගත්තට එයාට රැඳෙන්න බෑ වේදනාවට. එක චිත්තක්ෂණය අවශ්‍ය. වේදනාව නාම ධර්මයක්. ඒ වෙන ශරණයෙන් නැති වෙනවා. ඒතකොට හේතුන්ගෙන් හැදුවේ. ඇති වෙන ශරණයෙන් නැති වෙනවා. හැබැයි ඉදිරි ධර්මයට ප්‍රත්‍ය වෙලා. ඒ ඉදිරි ධර්මය දන්නේ මේ මම වේදනාව නිසා ආවා කියලා. තෘෂ්ණාව නිසා මේ තණ්හාව ඇති වුණා කියලා තණ්හාව දන්නේ. ඉපදීමේ අදහසකුත් තණ්හාවට ඇත්තෙත් නැහැ. වේදනාව තණ්හාව උපදවන්නෙත් නැහැ. හැබැයි වේදනාව හැර තණ්හාව උපදවන්න වෙන ප්‍රත්‍ය ධර්මයක්වත් නැහැ. ඒකයි මේ ධර්මයේ තියෙන ගැඹුරු බව. එතකොට යංකින්ච සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං යදනිච්ඡන්තං දුක්ඛං. මානෙනිය නිසා දුකයි. හේතු ප්‍රත්‍යයෙන් හටගන්න ශනේ නැති වෙනවා නැති වෙන නිසා දුකයි. ඒ චිත්තක්ෂණයයි රැඳෙන්නේ නාම ධර්මයට. එයින් 17යි රූප ධර්මයට. දැන් ගිහිලා කොහෙද දාන්නේ? ඒ පැවැත්ම ගෙනින් කොහෙද තියන්නේ? ජරා මරණ ළඟ තියලා තියෙනවා. දැන් මේක අපිට පැහැදිලිව පේනවා. දැන් අපි ක්‍රමයෙන් මේ ජරාව කරාම නෙමෙයිද යන්නේ? ඒතර මරණය කරාම නෙමෙයිද මේ යන ගමන? ඒක අදද හෙටද අනිද්දාද ලබන සතියේද උදේද දවල්ද රාත්‍රියේද හන්දෑවේද මොන රෝගයෙන්ද මොන තැනදීද මොන ආකාරයටද? ඒකට ප්‍රත්‍යක් යම් ක්ෂේලක ප්‍රත්‍ය වේ යම් ධර්මතාවයක්. ඒකත් ප්‍රත්‍යයෙන් උපදින්නේ මරණය. නැද්ද? එහෙනම්
ඒකෝට දැන් පැවැත්ම දුකයිද? ඒක සත්‍යයක්ද? දැන් ඕනේ ධර්මතාවය කරන් බලන්න. දැන් මේ අපි ගත්ත මේ නාම රූප දෙකක් ගත්තා. ඒතර නාමයත් අපි එකට එකතු කරලා ගත්තා. එහෙම නැත්නම් අපි ගන්නවා දැන් සංඥාව එහෙම නැත්නම් සංස්කාර ගන්න. ඒතර සංස්කාර ගත්තත් විඥාණය ගත්තත් දැන් සංස්කාර චිත්තක්ෂණයක් තුළ ඇතිව නැති වෙනවා. චිත්තක්ෂණයක් තුළ ඇතිව නැහැ. හැබැයි ප්‍රත්‍යයෙන් යංකින්ච සමුදය ධම්මා සබ්බන්තං නිරෝධ ධම්මා අට ගන්න ශනේ නැති කරනවා. හේතු ප්‍රත්‍යයෙන් හැදුවේ. යදනිච්ඡන් තන් දුක්ඛ. ඒතර ඒ සංස්කාරයත් එක්ක පැටලිච්ච මානසිකාවට බහින්න. ඒතර සංකාරපච්චය විඥාන. පැවැත්මක් තියෙනවා. පැවැත්ම දුකයි. ඒ නිසා තමයි සංකාරපච්චය විඥාන සංස්කාර හදන්නේ විඥාණයට ගන්න එකක් නෑ. විඥාණය ගන්නේ එල්ලෙන්නේ විඥාණය පැටලෙන්නේ සංස්කාරයට. ඒ කියන්නේ කුසල සංකාර කුසල සංකාර අනිජ්ජබි සංකාර. පුඤ්ඤාභි සංකාර අපුඤ්ඤාභි සංකාර අනිජ්ජබි සංකාර. එන්නේ ඒක තමයි පැටලෙන්නේ. දැන් පැටලෙන්නේ එකක් නැත්තම් අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කර්මක්ෂය. එහෙනම් මේවා දුකයිද නැද්ද? දැන් අපි ගමු ඒතර සංස්කාර චිත්තක්ෂණයක් තුළ ඇතිව නැති වෙනවා. يعني ඉපද බින්දෙනවා. හැබැයි හේතුන්ගෙන් හැදුවේ. ඉපද බින්දෙනවා. ඒතර එතන තියෙන ශනික මරණය. ජාති. ඒතර ජාති කියන්නේ ඒක පහල කරේ අවිද්‍යාව ප්‍රත්‍යයෙන්. සංස්කාර පහල කරේ අවිද්‍යාව ප්‍රත්‍යයෙන්. සංස්කාර නිකම් පහල වුණාද? නෑ. අවිද්‍යාව උපකාරයෙන්. අවිද්‍යාව ප්‍රත්‍යයෙන් පහල වුණේ සංස්කාර. ජාති. ඒතර අපි බලනවා මෙයා පහල වුණේ මෙයා ආවේ කොහොමද මේ පැවැත්ම තුල? අවිද්‍යාව ප්‍රත්‍යයෙන් ආවේ මෙයා. අවිද්‍යාව නැත්තම් යට පවතින්න බෑ. යට හට ගන්න බෑ. ඒ නිසා තමයි අවිජ්ජායත්තේව අශේෂ විරාග නිරෝධා සංකාර නිරෝධෝ. අවිද්‍යාව යම් කිසි කෙනෙකුට නැත්තම් යාට සංස්කාර නිරෝධයි. නිරුද්ධයි. නෑ අපිට අවිද්‍යාව තියෙනවා. අවිද්‍යාව තියෙනවා. ඒ නිසා හැදුවා. ඒතර සංස්කාර විඥාණයට ප්‍රත්‍යයයි. විඥානේ නාම රූපයට ප්‍රත්‍යයයි. නාම රූපය සලආයතනට ප්‍රත්‍යයයි. සලආයතන ස්පර්ශයට ප්‍රත්‍යයයි. ස්පර්ශය විඳීමට ප්‍රත්‍යයයි. විඳීම ඇලීමට විඳීම ඇලීමට ප්‍රත්‍යයයි. ඇලීම උපාදානයට ප්‍රත්‍යයයි. උපාදානය කර්ම භවයට ප්‍රත්‍යයයි. කර්ම භවයේ උප්පත්ති භවයට ප්‍රත්‍යයයි. උප්පත්ති භවයේ ජාතියට ප්‍රත්‍යයයි. ජාතිය ජරා මරණ වල. එන සංස්කාර කියන ධර්මතාවයනොත් දුකයිද සැපයිද? ඇයි? අර පැවැත්ම තුල ගෙනියන්නේ දුක කියන තැනට ගෙනියන්නේ. ඒකයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි මේ පැවැත්මයි දුක. මේ ප්‍රවෘත්තියයි දුක. පැවැත්මයි. මේ උපාදයයි දුක. හටගැන්මයි දුක. එන හටගැන්ම දුකයිද? ඔව්. අනිවාර්යයෙන්. උපාදානය ගත්තත් ඒ වගේ. සලආයතන ගත්තත් ඒ වගේ. ස්පර්ශය ගත්තත් ඒ වගේ. ඒ සෑම දෙයක්ම හටගත්තොත් දුකයි. එහෙනම් දැන් මොකද කරන්නේ? ඒක සත්‍යද අසත්‍යද? ඒක තහවුරු කරගන්න ඕනේ. ඒක සහතික කරගන්න ඕනේ අර පරීක්ෂණය තුලින්. පැවැත්ම කියන එක අපි පරීක්ෂා කරලා බලනවා. අර සම්මුති වශයෙන් හෝ එහෙම නැත්නම් අපි එතනින් පරමාර්ථ වශයෙන් බෙදලා වෙන් කරලා බැලුවා. නාම රූප දෙක ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස කියන ඒවට දාලා අපි බැලුවා. ඒකත් එහෙම වෙනවා. ඒතකොට ඒ වෙන්නේ මේ සතර මහා ධාතු හා අර සිතහා සිතුවිලි කියන නාම ධර්මයන්ගේ විතරයි පුච්චලයේ නෙමෙයි. ඒකට දැන් අර තථාගතයන් වහන්සේ දේශනා කළා තියෙන පැවැත්ම. ඒතර තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ පැවැත්මයි දුක කියලා. ඒතර පැවැත්ම අපි විසඳගන්නේ කොහොමද? පටිච්ච සමුප්පාදයට සම්බන්ධ කරන්න ඕනේ පැවැත්ම පිළිබඳව ගැටලුව විසඳ ගන්න. පැවැත්ම පිළිබඳව නිවැරදිව ගැටලුව විසඳන්නේ පටිච්ච සමුප්පාද ධර්මයමයි. එන කිසි දෙයකින් විසඳන්න බෑ. පැවැත්ම පිළිබඳව නිවැරදිව ධර්මතාවය. ඉතින් අපි දැන් එතනට දාලා බැලුවා පැවැත්මට දාලා. ඒතර විඥානයත් ඕන දාලා බලන්න. ඕනම ධර්මතාවයක් ගන්න. අර අපි බෙදලා වෙන් කරන්නේ 201ක් කියන කරුණ වලටත් බෙදලා වෙන් කරලා තියෙනවා.
ඒ ඕනම කරුණක් අරගන්න. ඕනම කරුණක් අරගෙන බලන්න. එහෙනම් ගිහිලා නවත්තන්නේ දුක කියන තැන එක ආර්ය සත්‍යයක්. ඒක ආර්ය සත්‍යයක්. ඒකයි දුකයි දුකට හේතුවයි ලෝකේ හැමදාම තියෙනවා කියන්නේ. ඒක ලෝකේ හැමදාම තියෙනවා. හැබැයි ඒක මේ හැමදාම තියෙනවා කියන්නේ මේ ස්ථිර ධර්මතාවයක් නෙමෙයි. ඒවත් ආයුෂය දන්නවනේ. කොච්චර කෙටි කාලයක් තුළ ඇතිව නැති වෙනවද කියන්නේ. ඒතර ස්ථිර දෙයක් මේ ලෝකේ සදාකාලික දෙයක්, නිට්ටය දෙයක් මේ ලෝකේ නැහැ. සබ්බේ සංඛාර අනිච්ච, සියලු සංස්කාර ධර්ම අනිත්‍යයි. හැබැයි ඒ ධර්මතාව දෙක ලෝකේ ක්‍රියාත්මකයි. දුකයි දුකට හේතුවයි. ඒතර දැන් මේ මහා සතිපට්ඨාන සූත්‍රයේ චතුරාර්ය සත්‍යය තොර බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ පරීක්ෂණය මේක නිවැරදිව දැනගෙන දැකගෙන තේරුම් ගන්න අවබෝධ කරගන්න මේක දුකයිද නැද්ද කියන එක. ඒතර සත්‍යයක්ද අසත්‍යයක්ද කියලා තමන්ගේ නුවණට දාලා නුවණින් විමසලා බලන්න. දුකයි. අර පැවැත්ම පිළිබඳව පෙන්වන්නේ දුකම තමයි. ඕන ධර්මතාවයක් ගන්න. ద్వාර වශයෙන් ඕනනම් ద్వාර වශයෙන් ගන්න. චක්කුද්්වාර, සෝතද්්වාර, ගානද්්වාර, චිවද්්වාර, කායද්්වාර, මනෝද්්වාර ඕන එකක් ගන්න. ඒතර විඥාන ඕන විඥාන හයම ගන්න. මොන විඥානයේද සැප කියලා. බෑ. විඥාන පච්ච නාම රූපං. පැවැත්මට දාලා බලන්න වෙනවා. ඒතර සංඥා ඕනේ සංඥාවක් කරන් බලන්න. සංඥාව කියන්නේ නාම ධර්මයක්. ඒ නාම ධර්මයන් පවතින රූප ධර්මයන් එක්ක. ඒතකොට පැවැත්මට දාලා බලන්න. කොහෙද නවතින්නේ? දුක. ඒක සත්‍යයක්. ඒක නිකන් සත්‍යයක් නෙමෙයි කාර්ය සත්‍යයක්. හරි. අපි ඒවට කැමති නැහැ. ජරාවට කැමතිත් නැහැ, ව්‍යාධියට කැමතිත් නැහැ, මරණයට කැමතිත් නැහැ, ශෝකයට, කනගාටුවට, හැඬීම ඒකකටවත් කැමති නැහැ. අකමැත්තේ දුකට. කැමති? සැපට. එහෙනම් සැප කැමති නම් ඔක්කොම නවත්තන්න වෙනවා. සැප කැමති නම් නවත්තන්න වෙනවා. දැන් කොහොමද නවත්තන්නේ? දැන් දුකට හේතුව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. අපි බලනවා ඒකමද හේතු වෙන්නේ කියලා. සමුදාය සත්‍ය. සමුදය කියන්නේ හේතුවයි. ආර්ය සත්‍යය. හොඳයි. අපි ඇසට ප්‍රිය කරනවා. ඇසට ප්‍රිය කරනවා, කනට ප්‍රිය කරනවා, නාසයට ප්‍රිය කරනවා, දිවට ප්‍රිය කරනවා, ශරීරයට ප්‍රිය කරනවා, මනසට ප්‍රිය කරනවා. ප්‍රියයිද නැද්ද? ප්‍රිය කරනවා. ප්‍රිය කරනවා කියන්නේ ආශ කරනවා. ඇලීමක් තියෙනවා. සිතින් එතන ඇලිලා, සිත එතන ඇලිලා. සිත ඇලීම නිසා තමයි සත්‍ය කර්ම කරන්නේ. එයි සිත යම් තැනක ඇලිලා නම් අපි ඒක ආරක්ෂා කරගන්න මහන්සි වෙනවා. ඒක රැක ගන්න. ඒක රැක ගන්න. එතකොට ඒ ඉන්ද්‍රිය ධර්මයන්ගෙන් අරමුණු අරගෙන ආස්වාද විඳින්න. ඒ අපි ඇලිලානේ තියෙන්නේ. ඇසට ඇලිලා තියෙන්නේ. ඒ කියන්නේ අපි නැද්ද ඇසට ඇලිලා? ඇලිලා. කනට අපේ සිත ඇලිලා තියෙනවා. නාසයට සිත ඇලිලා. දිවට, ශරීරයට, මනසට සිත ඇලිලා. ඒ ඇලිලා තියෙන්නේ ඇයි? එහෙන් රූපයක් දැකලා ආස්වාද විඳින්න පුළුවන්. ඒතර තණ්හාව තියෙන්නේ ඇසටද රූපයටද? දැන් අපි කියන්නේ රූප තණ්හා කියලා. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා, රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා ආදි වශයෙන් අපි කියනවා. ඒතර රූපයට ඇලුම් කරන්නේ නැහැ ඇසක් නැත්තම්. ඇසක් තියෙන නිසා තමයි රූපයට ඇලුම් කරන්නේ. කනක් තියෙන නිසා තමයි ශබ්දයට ඇලුම් කරන්නේ. එයි ඒක කනට ගෝචර කරගෙන ආස්වාදයක් විඳින්න පුළුවන් නිසා. ආස්වාදයේ විඳින්නේ සිතින්. ඒතර විඳින කෙනෙක් නෑ නාම ධර්මයක්. ඒතර කන රූප ධර්මයක්. බාහිර ශබ්දයක් රූප ධර්මයක්. ඒ කියන්නේ සතර මහා ධාතු. ඒතර දැන් අපි ඇලිලා තියෙන්නේ තෘෂ්ණාව උපදවාගෙන තියෙන්නේ කනට ශබ්දයටද ඇසට රූපයටද එහෙම නැත්නම් අර සුද්දාෂ්ටක කලාපයට සතර මහා ධාතුන්ටද අපි ආස්වාව උපදවාගෙන තියෙන්නේ ඇලිලා තියෙන්නේ.
හැබැයි ඒකේ ආයුෂ පිල්ලම් ගහන තරම් කාලය කෝටියකට බෙදුවත් ඊටත් වඩා අඩු කාලෙ. හැබැයි අපි ඇලෙනවා. අපි ඇලෙනවා. ඒ ඇලෙන්නේ එතකොට අපි ඇසෙන් ආස්වාදයක් ලබන්න ඕන නිසා ඇස ඒ ආස්වාදයේ උපදවා ගන්න පුළුවන් ඒකට අවශ්‍ය කරන උපකරණ ටික අපි දෙනවා. ඒ උපකරණ ටික අපි එකතු කරනවා. ඒ උපකරණ තමයි වස්තුකාම. කාම කියන්නේ කැමැති කියන එක. වස්තු. ඒතර වස්තු අපි රැස් කරනවා. එකතු කරනවා. වස්තු එකතු කරන්න අපි පස්පවද සකුසල් කරනවා. හොඳින් බැරි නම් නරකෙන් හරි කරනවා. මොකද ලෝකයේ කෙනෙක් වශයෙන් පෙනී දීමේ ආසාව තියෙනවානේ. ඒ මානයත් එක්කන්නේ. ඒතර තණ්හා මාන දිට්ඨි කියන ධර්මතාවයන් සෑම මොහොතකම එකට ක්‍රියාත්මක වෙන්නේ. හොඳට දැනගන්න. තණ්හාව තියෙනවා නම් මානයක් තියෙනවා. එතන දිට්ඨියක් තියෙනවා අනිවාර්යයෙන්. ඒතර තණ්හා මාන දිට්ඨි කියන මේ ධර්මතාවයන් සෑම මොහොතකම එකටම තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒතරේ වස්තු අපි එකතු කරන්නේ, ගොඩ ගහන්නේ, ලං කරගන්නේ මානයත් එක්ක. ඒව අන්නයට පෙන්නලා තමන් ඉහලින් වැජපේනවා, ඉහලින් ඉන්න බව හඟවන්නේ. ඒතර ඉන්න කෙනෙක් නැහැ. ඒ පිළිබඳව සිතක් විතරයි ඇති වෙන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ දුක් ඇති කරන හේතුව හොයාගන්න. දැන් අර පැවැත්ම දුකක් නම් ඒ පැවැත්ම ඇති කරන්නේ යම් හේතුවක් නිසා. මොකද කවුරුවත් හදලා දුන්න එකක් නෙමෙයිනේ. කවුරුවත් හදලා දුන්න එකක් නම් වෙනසක් තියෙන්න බෑ. ඔක්කොම එක වගේ තියෙනවා. එහෙම නැහැ. ඔක්කොම එකම විදිය නෙමෙයි. සිතුවිලිත් වෙනස්. ශරීරයනොත් වෙනස්. ඒක පැවැත්මත් වෙනස්. කාලයත් වෙනස්. ඒකේ හැඩය ඒවත් වෙනස්. කෙනෙකුට කෙනෙක් වෙනස්. නියුන් දරුවන්ගේ උනත් දැන් ඉංග්‍රීසි මාක් ගත්තොත් දෙන්නගේ දෙකක් තියෙනවා. එකම නෙමෙයි. සිංගල් මාක් කරන් බලන්න නියුන් දරුවන්ගේ දෙන්නේ වෙනස්. එහෙනම් ඒවා සකස් කරේ කර්මය විසින්. ඒතර කර්ම කරන්නේ තණ්හාව තියෙන තාක්කල්. තෘෂ්ණාව නැත්තම් කර්ම කරන්නේ. ඒතර අර පැවැත්ම සඳහා ආධාර කරන්නේ, උපකාර කරන්නේ කවුද? තණ්හාව. කාම තණ්හා. ඒතර සමුදාය සත්‍ය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. වස්තුකාම, ක්ලේශකාම. වස්තු වලට ආස කරන්නේ ඒ නිසා සිතුවිලි ටිකක් හදාගන්න පුළුවන්. ඒ නිසා සිතුවිලි ටිකක් හදාගන්න පුළුවන් නිසා වස්තු වලට කැමතියි. ඒතර සිතුවිලි නේද හැදෙන්නේ. කුච්චරයක්ද ආස්වාදයක් විඳින්නේ. නෑ සතුට සාගත සිතක් හැදෙයි. හැබැයි සිතට ආයශ එක චිත්තක්ෂණය. ඒක චිත්තක්ෂණයක් තුළ ඇතිව නැති වෙන. එන තෘෂ්ණාව තියෙනවා නම් යම් තැනක යම් කෙනෙකුට යම් වෙලාවක අතට දැනගන්න එතන මානයක් තියෙනවා, දික්තියක් තියෙනවා. දික්තියක් තියෙනවා. හැබැයි දික්තිය දැන් සෝවාන් මාර්ගයේදී දික්තිය අයින් වෙනවා අපි දන්නවා. මේ එතකොට තණ්හාවත් සෑහෙන ප්‍රමාණයකට අඩු වෙලා. ඕලාරික තෘෂ්ණාවක් එන්නේ. ගොරෝසු ආකාරයට තදින් හටගන්නේ තෘෂ්ණාව. දික්තිය අවසන් වෙනවා. නැත්තම් තණ්හාමාන දිට්ඨිය එන්නේ නිරන්තරයෙන් එකට අත්වල බැඳගෙන. එහෙනම් මානයයි දිට්ඨිය තණ්හාව නැතිකොලොත් මානයත් නැහැ දිට්ඨියත් නැහැ. මොකද තණ්හාව සාමුලෙන්නේ නැතිකොලොත් ඒකට රූප රාග අරූප රාග මාන උද්ධච්ච අවිජ්ජා කියන සියල්ලම ඉවරයි. තෘෂ්ණාව සාමුලෙන්නේ නැතිකොලොත්. එහෙම නැත්තම් සෝවාන් මාර්ගයේදී අඩු වෙනවා. සකෘදාගාමි මාර්ගයේදී තව ටිකක් අඩු වෙනවා. අනාගාමි මාර්ගයේදී කාම තණ්හාවක් නැහැ. ඒතර පටිගය තරහත් නැහැ. කතිවරයි. කාමයන්ට තණ්හා නැති වුණාට රූප අරූප කියන එකට තණ්හාව තියෙනවා. රූප රාග. රාග කියන්නේ තෘෂ්ණාව. අරූප රාග. ඒ කියන්නේ තෘෂ්ණාව. මාන. මානෙ තියෙන තණ්හාව තියෙනවා මානෙ තියෙනවා. ඒකයි මේ මානෙ නැති වෙනවා කියන්නේ අරිහත්ත්වයේදී තමයි මානෙ නැති වෙන්නේ. එතකන් තියෙනවා. ඒ තණ්හාව එතන තියෙන රාගය එතන තියෙනවා. මාන උද්දච්ච. ඒ අනුසිත වික්ෂිප්ත වෙනවා. අවිද්‍යාව. එතන අවිද්‍යාව තියෙනවා. එහෙනම් කාම තණ්හා. අපිට තියෙනවද? ඒ කැමති දේවල් වලට සිත ඇලෙනවා.
ඒක තමයි අර පැවැත්ම ඇති කරන්නේ. කොමක පැවැත්මක්ද? දුකේ පැවැත්මක්. දැන් අපි ඉස්සෙල්ලා බැලුවානේ. පැවැත්ම පිළිබඳව විභාග කරලා බැලුවා. ඉතින් කෙටියෙන් තමයි ගන්නෙ මේ. මොකද කාලයක් එක්ක කෙටියෙන් තමයි කියන්නේ. ඔක හොඳට විභාග කරන්න. පරීක්ෂා කරන්න. සෑම ධර්මතාවයක්ම අරගෙන දුකට අයිතිද කියලා. දුකට තමයි අයිති. පැවැත්ම දුකයි. එහෙනම් සිත ඇලෙනවා නම් යම් තැනක ඒ ඇලෙනවා නම් යම් තැනක එතන තියෙන පැවැත්මක්. එයි සත්‍ය ඇලෙන නිසා කර්ම කරනවා. කර්ම කරපු නිසා පැවැත්මක් තියෙනවා. කර්ම කරන කෙනාටයි පැවැත්මක් තියෙන්නේ. කර්ම නොකරන කෙනාට පැවැත්මක් නැහැ. ඒතර පැවැත්ම තියෙන්නේ දුකේ. අරූපාවචර බ්‍රහ්ම ලෝකෙට ගියත් එතන පැවැත්මක් තියෙනවා. ශනයක් පාසය ධානයට සිත ඉපද බින්දිනවා. සිත ඉපද බින්දිනවා. සිතක් විතර නැවතිලා නැහැ. නවතින සිතක් නැහැ ලෝකේ කොහොමද? මොහොතකටවත් නවතින්නේ නැහැ. ආයශයක චිත්තක්ෂණයයි. කල්ප දහස් ගාණක් වුණත් ශනයක් පාසා ඉපද බින්දිනවා. ධානයට සමවදිනවා. සෑම ශනයක් පාසාම ධානයට සමවදිනවා. ඇතිව නැතිව. එතන පැවැත්මක් තියෙනවා. එතන පැවැත්ම දුකක්. ඒ පැවැත්මේ අවසානයක් තියෙනවා. ආයි එන්න වෙනවා කාම ලෝකෙට. නැත්නම් තිරිසන් ලෝකෙට, പ്രേත ලෝකෙට, නිරේට. ඒතර මේ සියලු දුක් ඇති කරන එකම ධර්මතාවය තෘෂ්ණාව. එහෙනම් අපි බලන්න ඕනේ අපේ සිත ඇලෙනවද? ඇලෙනවා. මොනවටද? බාහිර වස්තු වලට. ප්‍රිය කරන වස්තු වලට ඇලෙන්නේ. ප්‍රිය කරන තැනයි තණ්හාව හටගන්නේ. අප්‍රිය කරන තැන තණ්හාව හටගන්නේ. ඒකෙන් සිත අයින් කරගන්න තෘෂ්ණාවක් ඇති වෙනවා, කැමැත්තක් ඇති වෙනවා. එහෙම නැත්නම් ප්‍රිය කරන තැනයි තණ්හාව හටගන්නේ. ප්‍රිය ස්වභාවය, මිහිරි ස්වභාවය තෘෂ්ණාව උපදින. එහෙනම් උතර බාහිර වස්තුන් කෙරේ අපේ තෘෂ්ණාව තියෙනවා. එයයි ඉන්ද්‍රියන් ටික පිනව ගන්න ඕන නිසා. අනේ ඉන්ද්‍රියන් ටිකට තියෙන ආසාවත් හරියට. ඒ ඉන්ද්‍රියන් ටිකට තියෙන ආසාව අතහරින්නේ ආස්වාද පිළිබඳව උපදවා ගන්න සිතුවිලි වලට තියෙන ආසාව අතහැරියොත්. එයින් ආස්වාද කියන්නේ ඇහෙන් රූප දැකලා, කනෙන් ශබ්ද අහලා, නාසයෙන් සුවඳ ආග්‍රහණය කළා, දිවෙන් රස විඳලා, ශරීරයෙන් පහස ලබලා මේ ආදී වශයෙන් ගන්න ආරම්මන තුල අපි ඇලෙන්නේ එයින් ආස්වාදයක් තියෙන නිසා. හොඳයි අපි එතකොට දැන් ඒ සිත නෙමෙයි අපි ඇති කරන්න ඕනේ මේ ඉන්ද්‍රිය ධර්මයන්. අපි පවත්වන්නේ ඒ සිතුවිලි වලට තියෙන ආසාව නිසා. ඒවට කිව්වේ ක්ලේශකාම. සිත කෙලෙසනවා, සිත අපිරිසිදු කරනවා, සිත දූෂ්‍ය කරනවා. ඒව අයින් කරගන්න ඕනේ. ඊට පස්සේ ආස්වාදයක් හොයන්න. කනෙන්, ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන්, මනසෙන් ආස්වාදයක් හොයන්නේ ඊට පස්සේ. ආස්වාදයක් හොයන්නේ නැත්තම් නිස්සරණය. ආදීනවේ දැකලා ඒතර ආස්වාදයක් තියෙනවා, ආදීනවයක් තියෙනවා, නිස්සරණයක් තියෙනවා. ආදීනවය දැක්කා දුකේ පැවැත්මක්, දුකක් ඇති කරන්නේ ඒක මහා ආදීනවයක්. ආස්වාදයේ විඳින්න ගිහිල්ලා ඔය ආදීනවේ මට විඳින්න වෙනවා. මං ආස්වාදයෙන් අයින් වෙනවා. ඒතර ක්ලේශ කාම වලින් අයින් වෙනවා. කාම තණ්හා. ඒතර වස්තු වලටත් නැහැ. ඒ නිසා උපදින සිතිවිලි වලටත් නැහැ. සිතිවිලි වලට අයින් කරගත්තාම ගැටලුවක් නැහැ. වස්තු පිළිබඳව නිකම්ම අයින් වෙනවා. ඔය සිතුවිලි උපදවා ගන්න ඕන නිසා තමයි අර වස්තු වලට ඇලුම් කරන්නේ. ඒතර සිතුවිලි උපදවා ගන්න තියෙන ආශාව ඇල්ම අයින් කරගත්තාම වස්තුවේ තීච්ඡායි. ඒවා ඕන කෙනෙක් පරිහරණය කරපුවායි. තමන් මනස අයින් කරන් තියෙන්නේ. මනසින් ඇලෙන්නේ. මනසින් ඇලෙන්නේ. ක්ලේශ කාම. ඒතර කාම තණ්හා, භව තණ්හා. භවෙන් භවයට යන ආසාව. කාම තණ්හා, භව තණ්හා. විභව තණ්හා කියන්නේ උච්චේ දිට්ඨි. දැන් කියනවද? රූප තණ්හා. එතකොට රූප වලට ප්‍රියයි. ශබ්ද වලට ප්‍රියයි. සුවඳට ප්‍රියයි. රසයට ප්‍රියයි. පහසට ප්‍රියයිද? ස්ථාරමණ. අරමුණු ඉටු වෙනවට ප්‍රියයි. ඉටු නොවෙනවට ප්‍රිය වෙන්නේ.
ඒ අරමුණ හැබැයි පෙරලා ගන්න උත්සාහයක් ගන්න. ඉෂ්ඨාරම්මණයකට. අරමුණ ඉටු වෙන තැනට මනස හරව ගන්න. ප්‍රිය කරනවා. එහෙනම් තෘෂ්ණාව නෙමෙයිද දුකට අර පැවැත්මට හේතු වෙන්නේ. ඔව්. ඒක නිසා තමයි තථාගතයන් වහන්සේ පෙන්වන්නේ ආශ්‍රව. ආශ්‍රව කියන්නේ තෘෂ්ණාව. ආශ්‍රව කියන්නේ චන්දරාගය. චන්දරාගය කියන්නේ කැමැත්තෙන් ඇලෙනවා. ඒ කියන්නේ ආශ්‍රව. ආශ්‍රව කියන්නේ තෘෂ්ණාව. ඒතර තණ්හාව තියෙනවනම්, චන්දරාගය තියෙනවනම්, ආශ්‍රව තියෙනවනම් අවිද්‍යාවට ප්‍රත්‍යයයි. ඒතර අවිද්‍යාවට ප්‍රත්‍ය නම් අවිද්‍යාව සංස්කාරයන්ට ප්‍රත්‍යය, සංස්කාර විඥාණයට ප්‍රත්‍යයයි. එතකොට පැවැත්ම අරගෙන යනවා. ඒතර පැවැත්ම අරගෙන යනවා නම් අපි දැන් ඉස්සෙල්ලා හොඳට පරීක්ෂා කරලා හොයලා විභාග කරලා බැලුවා පැවැත්ම තමයි දුක. ප්‍රවෘත්තිය පැවැත්ම ඒ ගලාගෙන යාම එකිනෙකට සම්බන්ධ වීම නිසා වෙන සිදුවීම ඒක තමයි දුක. එහෙනම් ඒකට මූල හේතුව ආශ්‍රව හේවත් චන්දරාගය. හේවත් තෘෂ්ණාවයි. එහෙනම් ඇසට තියෙන ආසාව අතහරින්න. කානට තියෙන ආසාව අතහරින්න. එයි අර ප්‍රවෘත්තියට දානවා. ආශ්‍රව අවිද්‍යාවට ප්‍රත්‍ය, අවිද්‍යාව සංස්කාරයන්ට ප්‍රත්‍ය, සංස්කාර විඥාණයට ප්‍රත්‍ය, විඥාණය නාම රූපයන්ට ප්‍රත්‍යයි, නාම රූපය ආයතන වලට ප්‍රත්‍යයි, ආයතන ස්පර්ශයට ප්‍රත්‍යයි, ස්පර්ශ විඳීමට ප්‍රත්‍යයි, විඳීම ඇලීමට ප්‍රත්‍යයි. නායාව අයියා උතර වර්තමානයේ අය දැන් ඇලීමට ප්‍රත්‍යය. උතර ඇලීම උපාදානයට ප්‍රත්‍යය, උපාදානය කර්ම භවයට ප්‍රත්‍යය, කර්ම භවය උප්පත්ති භවයට ප්‍රත්‍යය, උප්පත්ති භවය ජාතියට ප්‍රත්‍යය. එහෙනම් ජාතිය දුකයි. පැවැත්ම දුකයි. හට ගැනීම දුකයි. එහෙනම් නොහට ගැනීම නොපැවැත්ම සැපයි. නොපැවැත්ම සැපයි. නොහට ගැනීම සැපයි. එහෙනම් ඇසට, කනට, නාසයට, දිවට, ශරීරයට, සිතට තියෙන ආසාව චන්දරාගය. චන්දරාගය. මේට කලින් ඔච්චුවා. ඇස රූප වලට බැඳිලා නැහැ. ඇස රූප වලට බැඳිලා නැහැ. රූපය ඇසට බැඳිලත් නැහැ. හැබැයි ඇසයි රූපේ බැඳීමක් තියෙනවා. කොහෙන්ද? චන්දරාගයවත් තෘෂ්ණාවෙන්. ඇසයි රූපයයි බඳින්නේ. අන්නේ ධම් වලින් ගැට ගහලා තියෙනවා. ඇස රූප වලට බැඳිලා නැහැ. රූප ඇස ඉල්ලන්නේත් නැහැ. ඇස රූප ඉල්ලන්නේත් නැහැ. හැබැයි බැඳීම තියෙනවා. කොහෙද? චන්දරාගය. නැද්ද? ඡන්දේ කියන්නේ කැමැත්ත, රාගයෙන් කියන්නේ ඇලෙන. රාගය කියන්නේ ඇලෙන. කැමැත්තෙන් ඇලීම තමයි දෙක ගැට ගහලා තියෙන්නේ. ඒතර ගැට ගැහුවද? කර්ම කරනවා. එහෙනම් තෘෂ්ණාව නෙමෙයි, චන්දරාගයෙන් නෙමෙයිද කර්ම කරන්නේ. එහෙනම් චන්දරාගය නිසා කර්ම කරනවා නම් සංස්කාර. ඒතර චන්දරාගය තියෙන අවිද්‍යාව නිසා. එයි චන්දරාගය කිව්වේ ආශ්‍රව වලට. ආශ්‍රව වලටයි චන්දරාගය කිව්වේ. එහෙනම් හේතු ඒක නෙමෙයිද? අර පැවැත්මට හේතුව අර ප්‍රවෘත්තියට ගලාගෙන යන ක්‍රමයට එකිනෙක සිදුවීමට හේතුව තෘෂ්ණාව චන්දරාගය නෙමෙයිද? එහෙනම් චන්දරාගය අයින් කරන්න වෙනවා. හේතු අයින් කරන්න වෙනවා. එයි අර පැවැත්ම දුක් නිසා. පැවැත්ම දුක් නිසා. අයින් කරන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පැවැත්ම දුකක් බව තේරුම් ගන්න. එතකොට හේතු අයින් කරන්න වෙනවා. හේතු අයින් කරන්නේ ඥානවන්ත පුච්චලයා. කන ශබ්ද වලට බැඳිලා නැහැ. ශබ්ද කනට බැඳිලත් නැහැ. හැබැයි බැඳීමක් තියෙනවා. කොහෙද? චන්දරාගය. කනට චන්දරාගය, ශබ්දයට චන්දරාගය. මේ කන ශබ්ද වලට බැඳිලා නැහැ. ශබ්දය කනට බැඳිලත් නැහැ. කන ශබ්ද ඉල්ලන්නෙත් නැහැ. ශබ්ද කනට රින්ගන්න ඕන කියලා කියන්නෙත් නැහැ. කියනවද? හැබැයි චන්දරාගයෙන් කනයි ශබ්දයේ ගැට ගහලා තියෙන්නේ. එහෙනම් අයින් කරන්න ඕනේ මොකක්ද? එහෙනම් අර කන රැක ගන්නත් ශබ්ද මිහිරි ශබ්ද ගන්නත්
අපි කර්ම කරනවා. කර්ම කරනවා. රැස් කරනවා, එකතු කරනවා, ප්‍රතිපදින, ගොඩ ගහනවා. ඒ තෘෂ්ණාවෙන්. ඒතර චන්දරාගේ. ඒතර චන්දරාගයෙන් නෙමෙයිද ගැට ගහලා තියෙන්නේ කණයි ශබ්දයයි? චන්දරාගයෙන් ගැට ගහලා තියෙන්නේ. චන්දරාගයෙන් ගැට ගැහුවොත් කණක් නෙමෙයි හම්බෙන්නේ ඊගාව භවයේ. කන කියන එකේ හැඩය තියෙන සතර මහා ධාතුන්ගේ ස්වභාවයක් හදයි. ඒ අර තෘෂ්ණාව නැමැති සිතුවිල්ල නිසා. තණ්හාව කියන්නේ සිතුවිල්ලක්. සිතුවිල්ලක් විතරයි. එහෙනම් සිතුවිල්ලක් නේද අර කනට නෙමෙයි ප්‍රත්‍ය වෙලා තියෙන්නේ. සතර මහා ධාතුන්ට උපකාර වෙලා තියෙන්නේ. මේ පැවැත්ම තියෙන සතර මහා ධාතුන්ගේ. කනේ පැවැත්මක් නැහැ. අසත්‍ය වගේ ඇසේ පැවැත්මක් නැහැ. බාහිර රූපේ පැවැත්මකුත් නැහැ. එතන සතර මහා ධාතුන්ගේ පැවැත්මක් තියෙනවා. ඇසෙත් තියෙන සතර මහා ධාතුන්ගේ පැවැත්මක්. හටගන්නේ සිතක්. චන්දරාග සහගත සිතක් හැදෙන. તો නාසයේ ගන්ධයට බැඳිලා නැහැ. ගන්ධය නාසයට බැඳිලත් නැහැ. හැබැයි සිතුවිල්ලකින් ගැට ගහලා තියෙනවා. ඒ සිතුවිල්ල කියන්නේ චන්දරාගයයි. ඒතර චන්දරාගය කියන්නේ කැමැත්තෙන් ඇලෙනවා. ඒ කියන්නේ තෘෂ්ණාව. ආසාව. ඒතර ආශ්‍රව. කාම ආශ්‍රව. කාම වස්තුනේ. නාසයත් කාම වස්තුවක්. අර බාහිර ගන්ධයත් කාම වස්තුවක්. ඒතකොට වස්තු වලට කැමති. ඇයි? අර නාසයයි ගන්ධයයි නිසා සිතක් හදා ගන්න ඕන හින්දා. වස්තු වලට කැමති. ඒතර කැමති කියන්නේ තෘෂ්ණාව. ඒතර කැමති නම් ඒ අනුව කර්ම කරනවා. ඒක ආරක්ෂා කරගන්න, රැකගන්න, ඒ ආස්වාදයේ විඳින්න කර්ම කරනවා. ඒතර කර්ම කරනවද? ඒ කියන්නේ සංස්කාර. ඒ කර්ම කෙරුවේ අවිද්‍යාව නිසා. දුකයි කියලා තේරුන්නේ. දුකයි කියලා වැටහුන්නේ. දුකට හේතුවයි කියලා වැටහුන්නේ. තේරුන්නේ. අවබෝධුන්නේ. ඒ නිසා කර්ම කරනවා. එහෙනම් හරිද අවිද්‍යාව නිසා සංස්කාර හැට ගන්නවා කියන්නේ. ඒතකොට අවිද්‍යාව කියන්නේ දුක්ඛ අඥාන. දුක දන්නේ. දුක්ඛ සමුදය අඥාන. ඒක දන්නේත් නෑ. දුක්ඛ නිරෝධය අඥාන. ඒතකොට අර චන්දරාගය සහ මුලින් අයින් කළොත් මේ දුකේ පැවැත්ම මේ ප්‍රවෘත්තිය වැටෙන බව තේරෙන්නේත් නෑ. දුක්ඛ නිරෝධය අඥාන. දුක්ඛ නිරෝධගාමිනී පටිපදා අඥාන. ඒකට පිළිවෙත ප්‍රතිපදාව දන්නේත් නෑ. ආර්ය ශ්‍රාංගික මාර්ගය කියන්නේ. පුබ්බන්තේ ඥානං ඒක දන්නෙත් නැහැ. අපරන්තේ ඥානං ඒක දන්නෙත් නැහැ. පුබ්බන්තේ අපරන්තේ අඥානං. පුබ්බන්තේ අඥානං අපරන්තේ අඥානං පුබ්බන්තේ අපරන්තේ අඥානං. මේක දන්නේ මේ දෙකම දන්නේ. පටිච්ච සමුප්පාද ධම්මේ අඥානං අවිද්‍යාව. මේ පිළිවෙල දන්නේ. මේ පැවැත්ම මේ ක්‍රියාව දුකේ පැවැත්මක් ඒක තේරෙන්නේ නැහැ. අවිද්‍යාව. ඒතර අවිද්‍යාවට හේතුව ආශ්‍රව හේවත් චන්දරාගයයි. එතකොට නාස්‍ය ගන්ධයට බැඳිලාද? ගන්ධය නාසයට බැඳිලාද? චන්දරාගයෙන් බැඳිලාද? හොඳට කල්පනා කරලා බලන්න. චන්දරාගයෙන් ගැට ගහලා තියෙනවා. චන්දරාගය කියන්නේ තෘෂ්ණාව. එහෙනම් තොර චන්දරාගය විද්‍යාවට ප්‍රත්‍යයයි. මේ ධර්මතාවය තේරෙන්නේ නැහැ මේ දුකක පැවැත්මක්මයි මේ අරගෙන යන්නේ කියන එක වැටහෙන්නෙම නැහැ, තේරුම්ෙන්නේම නැහැ, අවබෝධුන්නේ නැහැ. ඒකයි ඔය චතුරාර්ය සත්‍ය අනවබෝධය අවිද්‍යාව කියලා කියන්නේ. මේ චතුරාර්ය සත්‍ය විතරක්මද උබ්බන්තේ අපරන්තේ ඥානං පටිච්ච සමුප්පාද ධම්මේ ඥානං විද්‍යාව. දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ඥානං, උබ්බන්තේ ඥානං අපරන්තේ ඥානං, උබ්බන්තේ අපරන්තේ ඥානං පටිච්ච සමුප්පාද ධම්මේ ඥානං විද්‍යාව. විද්‍යාව. ඇයි අර දුකක පැවැත්මක් බව තමන්ට හොඳට වැටහිලා තියෙන්නේ, අවබෝධයි, තේරුණා, පැහැදිලි. ඒකට හේතුව මේ ඇලීමේ සිතනේ. මේ ඇලෙන සිතනේ. මේ චන්ද රාගයනේ. බලන්න නැද්ද කියලා? චන්ද රාගය ආශ්‍රව තෘෂ්ණාව කියන්නේ කෙලෙස්. ඒතර බුදුරජාණන් වහන්සේ තව පැහැදිලිව දේශනා කළා කෙලෙස් නිසා කර්ම කරනවා. කර්ම නිසා විපාක සකස් වෙනවා. ඒතර කර්ම නිසා විපාක සකස් වෙන්නේ. කර්ම වලට හේතුව කෙලෙස්. කෙලෙස් නම් තෘෂ්ණාව මූලික කරගෙනයි කෙලෙස් හටගන්නේ. සිත කෙලෙසෙන්, සිත අපිරිසිදු කරන්නේ, සිත දූෂ්‍ය කරන්නේ.
ඇලීම මූලික කරගෙනමයි. එහෙනම් ඇලීම අයින් කරන්න. දිව රසයට ඇලිලා නැහැ. දිව ඉල්ලන්නේ රසය. චන්දරාගය ඉල්ලන්නේ. චන්දරාගයෙන් යට ගහලා තියෙනවා. රසය කියනවද මං මේ දිවට යන්න ඕන කියලා? නැහැ. ඒතකොට දිව ඉල්ලනවද රසය? නැහැ. චන්දරාගය ඉල්ලන්නේ. කැමැත්තෙන් ඇලිලා තියෙනවා. ඒතකොට එතන තියෙන තෘෂ්ණාවනේ. ආශ්‍රවනේ එතන තියෙන්නේ. ඒතකොට ආශ්‍රව අවිද්‍යාවට ප්‍රත්‍යයයි. ඒතකොට අවිද්‍යාව සංස්කාරයන්ට ප්‍රත්‍යයයි, සංස්කාර විඥාණයට ප්‍රත්‍යයයි, විඥානයේ නාම රූපයන්ට ප්‍රත්‍යයයි. ගලාගෙන ගිහිල්ලා ප්‍රවෘත්තිය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස ප්‍රියයන්ගෙන් වෙන්නීම අප්‍රියයන් එක්වීම කැමැති දැන් නොලැබීම අකමැති දේවල් ලැබීම වලට ප්‍රත්‍යයයි. මොකක්ද ඒකට ප්‍රත්‍යය? චන්දරාගයයි, තෘෂ්ණාවයි, ඇලීමයි, ආසාවයි. ඒකම නෙමෙයි දර යංකින්ච සමුදය ධම්ම සබ්බන්තං නිරෝධ ධම්ම. ඒතර හේතුන්ගෙන් හටගත්තා යංකින්ච සමුදය ධම්ම සබ්බන්තං නිරෝධ ධම්ම. හට ගන්න ශනේම නැති වෙනවා. නිරෝධයි. යදනිච්ඡං සංදුක්ඛං. ඒතර ඒක ගෙනහිල්ලයි හැබැයි ඉදිරි ධර්මයට ප්‍රත්‍යයයි. ඒ ධර්මයේ ඉදිරි ධර්මයට ප්‍රත්‍යයයි. ඒ හට ගන්න ධර්මයේ ඉදිරි ධර්මයට ප්‍රත්‍යයයි. ගිහිල්ලා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස සම්භවಂತಿ. එතකොට දුකක පැවැත්මක් තියෙන දුකට හේතුව මොකක්ද? සමුදාය සත්‍ය. ආර්ය සත්‍යයක් මේක. දැන් ඔකේ තියෙනවනේ අර ත්‍රිපරිවට්ටම් ද්වදසාකාරම් කියලා තියෙනවනේ. ත්‍රිපරිවට්ටම් වට්ට තුනක් තියෙනවා. සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘත ඥාන. කෘත්‍ය කරගෙන යනවා. සත්‍යයි කියලා අවබෝධයි. කෘත්‍ය කරලා ඉවරයි. මම අවබෝධ කරලා ඉවරයි. මට ආයේ කාගෙන්වත් අහන්න ඕනෙත් නැහැ. කාගෙන්වත් දැනගන්න ඕනෙත් නැහැ. මට ආයේ විමසන්න ඕනෙත් නැහැ. මේ ප්‍රවෘත්තිය පැවැත්ම දුකක්ම තමයි. සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘත ඥාන. ත්‍රිපරිවට්ටම් ද්වදසාකාර. සමුදාය සත්‍යයක් තියෙනවා. මම කරගෙන යනවා. මම කෘත්‍ය කරගෙන යනවා. මේ දවස්වල මම විභාග කරනවා, පරීක්ෂා කරනවා. මම හොයනවා. මේ දුකක පැවැත්මක් මැද තියෙන්නේ. ඒකට හේතුව තණ්හාවද? තණ්හාවද හේතුව කියලා මම හොයනවා මේ දවස්වල. ඇලීමමද හේතුව කියලා. ඔව්. සත්‍ය කියලා තේරුණා. කෘත කරලා ඉවරයි ඉතින්. එතෙන් එහාට. ආයි කරන්න දෙයක් නැහැ. අවබෝධ වුණ තැනින් එහාට කරන්න දෙයක් නැහැ. කරලා ඉවරයි. අවබෝධ වෙනකන් තමයි කරන්න අවශ්‍ය වෙන්නේ. විභාග කරන්න. පරීක්ෂා කරන්න. බෙදලා වෙන් කරන්න. එහෙනම් දිව රසයට බැඳිලාද? රසය දිවට බැඳිලාද? මොකෙන්ද බැඳිලා තියෙන්නේ? චන්දරාගයෙන්. චන්දරාගයෙන් ගැට ගහලා තියෙනවා. දිවත් ගැට ගහලා රසයත් ගැට ගහලා. දැන් අයින් කරන්නේ කොහොමද? එහෙනම් ගැට ලිහන්න වෙනවා. කොහොමද? දිවට තියෙන ආසාව චන්දරාගය අතාරින්න. ඒ දිවට චන්දරාගය රසය විඳින්න පුළුවන්. ආස්වාදයක් විඳින්න පුළුවන්. සතුටක් සොම්නසක් විඳින්න පුළුවන්. ඒ නිසා දිව රැක ගන්න ඕනේ. ඒතර නාසය විඳින්න ඕන නිසා නාසය රැක ගන්න ඕනේ. හැබැයි නාසයක් නෙමෙයි තියෙන්නේ සුද්දාෂ්ටක කලාප. දිවක් නෙමෙයි තියෙන්නේ සුද්දාෂ්ටක කලාප. කනෙන් විඳින්න ඕන නිසා කන රැක ගන්න ඕනේ. කනක් නෙමෙයි හැබැයි රැකගන්නේ සුද්දාෂ්ටක කලාපයක්. ඒතර තෘෂ්ණාව තියෙන්නේ කනටද? නෑ සුද්දාෂ්ටක කලාපේ. ඒතර ඇසෙන් විඳින්න ඕන නිසා ඇසට කැමතියි. ඒතර ඇසද්ද තියෙන්නේ නෑ සුද්දාෂ්ටක කලාපයක්. දැන් බලන්නකෝ. දැන් සුද්දාෂ්ටක කලාපය හැවත් සතර මහා ධාතුන්ගේ ස්වභාවය අපි පෙන්වලා දුන්නානේ. පඨවි ධාතුවට රැඳෙන්න බෑ ආපෝ තේජෝ වායෝ නැතුව. ආපෝ ධාතුවට රැඳෙන්නත් බෑ පඨවි තේජෝ වායෝ නැතුව. තේජෝ ධාතුවට රැඳෙන්න බෑ පඨවි ආපෝ වායෝ නැතුව. වායෝ ධාතුවට රැඳෙන්නත් බෑ පඨවි ආපෝ තේජෝ නැතුව. මේ හතර නිරන්තරයෙන් එක ඇසිපිල්ලම් ගහන තරම් කාලය කෝටියකට බෙදුවත් ඊටත් වඩා කෙටි කාලයක් තුළ මේ හතර නිරන්තරයෙන් ඕනෝන්ට ප්‍රත්‍යයයි. මේ තමයි ක්‍රියාවක් කියන්නේ. ඕනෝන්ට ප්‍රත්‍ය වෙවි යන්නේ මේ ධර්මතාව.
ඒ ප්‍රත්‍ය වේවි යන ගමන් තමයි මේවා නිර්මාණය කරලා තියෙන්නේ. අපිව රවට්ටන්නේ. අපේ මනස අවුල් කරන්නේ. නිර්මාණය කරලා තියෙනවා. හැඩ වර්ණ ගන්නලා සංඥාවෙන් වර්ණ ගන්නලා හැඩ හදලා හැඩතල හදලා ආයෙ පටන් ගන්නම කරන් දීලා ඒවා ක්‍රියාවක් ඒතර පෙන්වන්නේ අර භූතයන්ගේ හැටි පෙන්වන්නේ නෑනේ. භූතය දකින්න බෑ. භූතය දකින්න වෙන්නේ මනසින්. පියවැසට දකින්න බෑ. ඒතර පියවැසට පෙන්වන අර භූතයන්ගෙන් හදපු මේ කැලි ටික. දැන් අභ්‍යන්තරයේ තියෙන ඒ කැලි ටිකක් නෙමෙයි ඔක්කොම. මටයි තේවා දෙකක් අත්ති. දැන් ඔක්කොටම ඇලුම් කරනවනේ. ඔක්කොටම චන්දරාගයනේ. ඔක්කොටම ආසාවනේ. කෙස් වලටත් ආසයි, නිය වලටත් ආසයි, දත් වලටත් ආසයි, හැමටත් ආසයි. මස් නහරයට ඒකටත් ආසයි. ඒතර කෙලසෙම සොටු කඳුළු දහඩිය ලේ සැර ඒවටත් ආසයි. එයි අයින් කරන්න බෑවා. ඒ නිසා ඒවටත් ආසයි. ප්‍රියයි. කොච්චර අප්‍රියයි කිව්වට. අප්‍රිය නම් යම් කිසි කෙනෙක් ආයි හැදෙනවට කැමති නැහැ. ආයි සකස් වෙනවට කැමති නැහැ. චන්දරාගය අයින් කරනවා. එහෙනම් තථාගතයන් වහන්සේ පෙන්වන්නේ දේ හරිද? අපි පරීක්ෂාවෙන් හොයාගත්තේ. අපි ගවේෂණය කරා. අපි විභාග කරා. චන්දරාගයම තමයි. කය පහසට බැඳිලා නැහැ. පහස කයට බැඳිලත් නැහැ. හැබැයි ගැට ගහලා තියෙනවා චන්දරාගේ. ශරීරයට චන්දරාගේ කැමැත්තෙන් ඇල්ලිලා ඉන්නේ. මේ ශරීරයක් කියලා හිතාගෙන. ශරීරයක් තියනවද? ඒ ශරීරයක් නැති බව අවබෝධ කරගන්න තමයි බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ අර මහා භූත හතර නිසා උපදින්නා වූ උපාදාය රූප 24ක් පිළිබඳව දැනගන්න දැකගන්න. ඒ අභිධර්මයේ පැත්තේ. දෙතිස් කුණප කොටස් වලින් විභාග කරලා බලන්න. ශරීරයක්ද තියෙන්නේ කොටස් ටිකක්ද තියෙන්නේ මේකේ. උච්චරයේද ඉන්නේ සත්‍යයේද ඉන්නේ කොටස් ටිකක්ද තියෙන්නේ. මොනවද තියෙන්නේ සත්‍ය වශයෙන්? ඒතරේ සෑම කොටසක්ම හටගත්තේ අර චන්දරාගයෙන් හින්දා නෙමෙයි. එහෙනම් මේ සුද්දාෂ්ටක කලාපේ මහා භූත හතරේ ක්‍රියාවක් නෙමෙයිද මේක ඇතුලේ නිරන්තරයෙන් මේ සෑම කොටසකම සිද්ධ වෙන්නේ. ඒතර කය පහසට බැඳිලාද? ඒතර මේ අධ්‍යාත්මික සතර මහා ධාතුන් බාහිර සතර මහා ධාතුන් එක බැඳිලාද? නෑ. එතකොට හැබැයි බැඳීමක් තියෙනවා. සිතේනේ. මනසනේ බැඳීම තියෙන්නේ. මනසින් බැඳිලා තියෙන්නේ චන්දරාගය. ඡන්දය කියන්නේ කැමැත්ත, රාගය කියන්නේ ඇලෙනවා, ඒ කියන්නේ තණ්හාව. තෘෂ්ණාවයි. දැන් තෘෂ්ණාවෙන් නෙමෙයි දෙහනම් අල්ලන් ඉන්නේ දෙක. මනස අරමුණු. මනස අරමුණු වලට බැඳිලා නැහැ. අරමුණු මනසට බැඳිලත් නැහැ. හැබැයි බැඳීමක් තියෙනවා. කොහෙද? මනසෙමයි තියෙන්නේ. චන්දරාගයේ තියෙන්නේ. ඒකත් හටගන්නේ මනසෙනේ. චන්දරාගයේ තියෙන්නේ. දැන් ඒතර හේතුව හරිද? මම පරීක්ෂා කරුවා. මම විභාග කරුවා. ඔව් මේ චන්දරාගය අයින් කරන්න ඕනේ. මේකම තමයි හේතුව. අර පැවැත්මේ. අර පැවැත්ම දුකක් කියන එක ඉස්සෙල්ලා තේරුම් ගත්තනේ දුක්ඛාරය සත්‍යය. එහෙනම් සමුදාය සත්‍යය. ආර්ය සත්‍යයක්ද නැද්ද? ඇලීම අයින් කරලා බලන්නකො කර්ම හැදෙනවද කියලා. එක ධර්මතාවයක් කෙරේ ඇලීම අයින් කරලා බලන්න. ඇස නිසා ඇස මූලික වෙලා කර්ම හැදෙයිද කියලා ඇසට තියෙන තෘෂ්ණාව හැබැයි සාමුලින් අයින් කරන්න. චක්කු සම්පස්සජා චේතනා කියන තැනට යන්නේ. චක්කු බාහිර රූප දෙක නිසා හැදෙන සිත කර්ණ තුන එකතු කරන්නේ ස්පර්ශය නිසා සිත බලවත් කරලා දෙනවා චන්දරාගයෙන්. ස්පර්ශය නිසා සිත බලවත් කරලා දෙනවා චන්දරාගයෙන්. ඒකට ඇසට චන්දරාගය නැත්තම් බාහිර රූප වලට චන්දරාගය කොහොමත්ම නැහැ. ඒකට ඒ දෙක නිසා උපදින සිතට චන්දරාගයකුත් නැහැ. ඇයි ඇසට තියෙන චන්දරාගය අයින් කරලානේ තියෙන්නේ. කර්ණ තුන එකතු කරන ස්පර්ශයට තියෙන චන්දරාගයක් නැහැ. ස්පර්ශයට චන්දරාගයක් නැත්තම් සිත බලවත් හේවත් චේතනා හේවත් කර්ම සකස් වෙන්නේ නැහැ. මේ කර්ම සකස් වෙන්නේ නැත්තම් දුකේ පැවැත්ම අවසන්ද? ප්‍රවෘත්ති අවසන්ද? කර්ම සකස් වෙන්නේ නැත්තම් ඇහැ මූලික වෙලා දැන් මේක ධර්මතාවයක් ගත්තේ. සෝත සම්පස්සජ චේතනා. චේතනා කියන්නේ කර්ම. කනට නෙමෙයි මේ සුද්දාෂ්ටක කලාපයට නෙමෙයි කැමැත්ත තියෙන්නේ. ඔය රාගයෙන් ඇලිලා ඉන්නේ.
බාහිර ශබ්දේ කනට කැමති නම් බාහිර ශබ්දයට කැමති. කන හේවත් මේ සුද්දාෂ්ටක කලාපයේ තියෙන චන්ද්‍රාගය අයින් කළොත් එයා ශබ්දහඬ පෙළඹෙයිද? ශබ්දහඬ පෙළඹෙන්නේ නැහැ. ඒ නිසා හදන සිතට කැමති වෙන්නේ නැහැ. මේ සුද්දාෂ්ටක කලාපයේ චන්ද්‍රාගය අයින් කළා තියෙන්නේ. ආයි හදන්නේ ඒකට චන්ද්‍රාගය. ඒතර මේ කන හේවත් මේ සුද්දාෂ්ටක කලාපයේ චන්ද්‍රාගය තියෙන්නෙම මිහිරි ශබ්දහඬ ඕන හින්දා. ඒකට එතන තියෙන්නේ තෘෂ්ණාව. ඒ නිසායි දෙක නිසා හටගන්න සිතට තෘෂ්ණාව. චන්ද්‍රාගය. කාරණ තුන එකතු කරන්නේ ස්පර්ශයට තියෙන චන්ද්‍රාගය. ඒ ස්පර්ශය නිසා සිත බලවත් වේවි. ඒ චන්ද්‍රාගයෙන් බලවත් වෙන්නේ. චන්ද්‍රාගය කියන්නේ තෘෂ්ණාව. ඒතර තෘෂ්ණාව කියන්නේ එතකොට චේතනා. සෝත සම්පස්සජා චේතනා. කන මූලික වෙලා කර්ම කියන ස්වභාවයට අරගෙන යනවා මනස. ගිහිල්ලා සිත එතන රඳවල අලවල ඊට පස්සේ මේ කර්ම කියන තැනට අරන් ගිහිල්ලා තියෙන්නේ. සෝත සම්පස්සජ චේතනා. දැන් චන්ද්‍රාගය නෙමෙයිද මේ අර ප්‍රවෘත්තිය ගෙනියන්නේ. චේතනා කියන්නේ කර්ම. ඒතර කර්ම සකස් කළොත් එයින් එක ගන්න වෙනවම තමයි චුති ප්‍රතිසන්දි දෙකට. ඒ කර්ම සකස් කළානේ. ඒතර චුති ප්‍රතිසන්දි දෙක ගත්තොත් නාම විඥාන පච්ච නාම රූපං නාම රූප පච්ච විඥාන නාම රූප පච්ච සලආයතන සලආයතන පච්ච පස්ස පස්ස පච්ච වේදනා වේදනා පච්ච තණ්හා තණ්හා පච්ච උපාදාන උපාදාන පච්ච භව භව පච්ච ජාති ජාති පච්ච ජරා. දැන් ඒතොර අර ගෙනින් දැන් මේ දුකේ පැවැත්මටද ගාන සම්පස්සජ චේතනා. නාසය මූලික වෙරත් චේතනා හේවත් කර්ම බවට පත් කර ගන්න අපි. සුවඳට ප්‍රියයි. ඒතර සුවඳට ප්‍රිය කරනවා නම් අපි නාසය තියාගන්න ඕනේ ඒකට. සුවඳට ප්‍රිය කරනවා නම්. ඒතකොට දැන් නාසයට ප්‍රියයි. ඒතර සුවඳට ප්‍රියයි. දෙක නිසා හැදෙන සිතටත් ප්‍රියයි. කාරණා තුන එකතු කරලා දැන් ස්පර්ශයෙන් ඒකට ප්‍රියයි අනිවාර්යයෙන්. ඒ ස්පර්ශය නිසා සිත බලවත් වෙනවා. මොකෙන්ද බලවත් වෙන්නේ? තෘෂ්ණාවෙන්. ඒවත් චන්දරාගෙන් බලවත් වෙන්නේ. දැන් තණ්හාව නෙමෙයිද එතකොට දැන් චේතනා හේවත් එතකොට කර්ම බවට ගිහිල්ලා ඉවරයි. ඝන සම්පස්සජ චේතනා. ජීවා සම්පස්සජ චේතනා. දිව මූලික කරගෙන චේතනා හේවත් කර්ම කියන තැනට මනස ගෙනියනවා. දිව බාහිර රසය දෙක නිසා හැදෙන සිත. ඒකට ප්‍රියයි. කර්ණ තුන එකතු කරන්නේ ස්පර්ශයයි. ඒකට ප්‍රියයි. ස්පර්ශය නිසා සිත බලවත් වෙනවා. ජීවා සම්පස්සජ චේතනා. ස්පර්ශය නිසානේ චේතනාව හේවත් කර්ම සකස් වෙන්නේ. සංස්කාර වලට ප්‍රත්‍යත් ස්පර්ශයයි. එහෙනම් දැන් චන්ද්‍රාගයේ හේවත් තෘෂ්ණාව නෙමෙයිද කර්ම වලට ප්‍රත්‍ය? ඒතර තෘෂ්ණාව ප්‍රත්‍ය වෙලා කර්ම සකස් වුණොත් එන එක ගන්න වෙනවමද නැද්ද? එයින් එක ගන්න වෙනවමයි. ඇයි? තෘෂ්ණාව මූලික කරගෙන කර්ම කරලා තියෙනවා. එහෙනම් ඊට අනුරූපව ඒ ආරම්මණය කෙල්ලිලා ඊගා භවයකට හදා ගන්නවා. හැබැයි පුච්චලයක් නෙමෙයි. නාම රූප දෙකක්. එක්ක නාම ධර්මයන් හතරක්. එම නැත්නම් රූප ධර්මයක් විතරක්. ඒකවෝකාර භව, චතුවෝකාර භව, පංචවෝකාර භව. කාය සම්පස්සජ චේතනා. කය චේතනා කියන්නේ කර්ම. කය ශරීරය. බාහිර පහස දෙක නිසා හැදෙන සිත. කර්ණ තුන එකතු කරන්නේ ස්පර්ශයයි. ස්පර්ශය නිසා සිත බලවත් වෙනවා. කයෙන් පහස ඉඳලා සිත බලවත් කරගන්න. එතකොට කයට චන්ද්‍රාගය. පහසට චන්ද්‍රාගය. දෙක නිසා හැදෙන සිතට චන්ද්‍රාගය. ඒක නිසා මේක හොයන්නේ. ටිකක් හදාගන්න. කර්ණ තුන එකතු කරන්නේ ස්පර්ශයෙන්. ස්පර්ශය නිසානේ සිත බලවත් වෙන්නේ. නැද්ද? සිත බලවත්. දෙතර කර්ම. අරමුණ පිළිගත්තා. සම්පටිච්ඡන, සම්තීරණ, ආයක හොඳයි. සම්තීරණ, වත්තපන, ආයක නිශ්චය කරගත්තා. ආයක හරි ආස්වාදයි. වත්තපන ජවන්. ඊට පස්සේ ජවන් 7යි. සදාරම්මන. ඉතින් කර්මනේ. ඒතර කර්ම කියන්නේ පැවැත්මනේ. හරි? සංකාරපච්ච විඥාන. ඒතර
දුකකට නෙමෙයිද මේ ගිහින් දාන්නේ? ඒතර දුකට හේතුව චන්දරාගේවත් තෘෂ්ණාව නෙමෙයිද? ආ? මනෝසම්පස්සජ චේතනා. මනස. බාහිර අරමුණ හොයන්නේ. අරමුණමයි හොයන්නේ මනසෙන්. විඳපේව හොයනවා. නැත්නම් විඳින්න හොයනවා. නැද්ද? මනසෙන් හොයන්නේ අරමුණු. නාම රූප දෙක පිළිබඳව තමයි හොයන්නේ. දෙක නිසා හැදෙන මනෝ විඥාන. කර්ණොත්තන එකතු කරන්නේ මනෝ සම්පස්ස. මනෝ සම්පස්සජ චේතනා. ඒ අනුස්සිත බලවත් වෙනවා. ශක්තිමත් වෙනවා. අරමුණ පිළිගන්නවා. සම්පටිච්ඡන. අරමුණ තීරණය කරනවා. හොඳයි අරමුණ හිත හිතා ඉන්න කල්පනා කර කර ඉන්න. හරි ෂොක්. පිළිගන්න. සම්පටිච්ඡන සම්තීරණ තීරණය කරනවා. වට්ටපන නිශ්චය කරනවා. හරි ඒක හරි ආස්වාදයක්. නිශ්චය වට්ටපන. ජවන්. ඉතින් නැවත නැවත හිතනවා ජවන්. නැවත නැවත හිතනවා. සදාරම්ම. අරමුණ තදින්ම ගන්නවා. දැන් කර්ම. ඒතර තෘෂ්ණාව නෙමේද කර්ම වලට ප්‍රත්‍ය? ඒතර කර්ම නෙමේද අර ප්‍රවෘත්තියට පැවැත්මට ප්‍රත්‍ය? ඒතර පැවැත්ම දුකක් නෙමේද? පැවැත්ම සැපයිද? දැන් පෙන්වන්නේ දැන් කොච්චර විභාග කරලා පෙන්වන්නේ. එහෙනම් දැන් මොකද කරන්නේ? බහැට තැනක හට ගන්නවා තෘෂ්ණාව සමුදාය සත්‍ය. ඒක තමයි විභාග කරලා බලන්න කිව්වේ 60 තැනක්. විභාග කරලා බලන්න 108 ආකාරයකට හට ගන්නවා. 60 තැන දන්නවා දැන් මම කියලා දීලා තියෙනවා. ద్వාර 6යි අරමුණු 6යි විඥාන 6යි ස්පර්ශ 6යි වේදනා 6යි සංඥා 6යි සංචේතන 6යි තෘෂ්ණා 6යි විතර්ක 6යි විචාර 6යි. අන්න 60 තැන. චන්දරාගේ හට ගන්න 60 තැන. නිරෝධය ආර්ය සත්‍ය. එහෙනම් මොකද කරන්නේ? චන්දරාගේ අයින් කරන්න. ආර්ය සත්‍යයක්. පරීක්ෂා කරුවා මං හෙව්වා බැලුවා විභාග කරා. ඔව් මේක අයින් කරන්න ඕනේ. මේක අයින් කළේ නැත්නම් මේ ධර්මතාවය මේ මානසික ගොඩනැගෙන මේ චන්දරාගය තෘෂ්ණාව කියන ධර්මතාවයෙන් නිසා මං අර කර්ම නැමැති සිතුවිලි මං හදනවා. ඒ කර්ම නැමැති සිතුවිලි හදලා ඒ සිතුවිලි මේ එකක් අරගෙන මට තවත් භවයකට හදනවා. මට හදන්නේ නාම රූප දෙකක් හදයි එක්ක නාම ධර්ම හදයි එක්ක රූප ධර්මයක් හදයි. අතර මහ ධාතුන්ගේ හැඩයක් හදයි ප්‍රවෘත්තියක් හදයි පැවැත්මක් හදයි. මම මේ චන්දරාගය අයින් කරන්න ඕනේ. ඒ නිරෝධාරි සත්‍යයි. අප මාර්ගය බලන්න. සීල සමාධි විභාග කෙරුවේ පරීක්ෂා කෙරුවේ බෙදලා වෙන් කළ බැලුවේ සමාධි සිතින්. සමාධි සිතින්. තන්පත් සිතින්. පහළෝනේ ප්‍රඥාව. එහෙනම් නිරෝධාරි සත්‍යම පරීක්ෂා කරගෙන ගියා. කෘත්‍ය කරගෙන ගියා. කෙරුවම හරි මට දැන් පැහැදිලි අවබෝධයි සත්‍යයක් ඒක. චන්ද්‍රාගය අයින් කරන්න ඕනේ. ඒක සත්‍යයක්. දැන් මම කරලා ඉවරයි. මම දැක්කා නිවන. මේ සියලු දේ නොපැවැත්ම තමයි නිවන. මට පැහැදිලි දැන්. එතෙන් තමයි දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. කියන කාරණය තමයි අවබෝධ කරගත්තා. මාර්ගය මම බැලුවා මේකමද මාර්ගය කියලා. පරීක්ෂා කළ බැලුවා. කෘත්‍ය කරගෙන ගියා සීල සමාධි ප්‍රඥාමද කියලා මම කරගෙන බැලුවා. කරගෙන ගියා පරීක්ෂා. කෘත්‍ය ඒක සත්‍යය. සත්‍ය ඥාන කෘත කරලි ඉවරයි. කෘත ඥාන. මාර්ගෙම මේ මාර්ගෙම තමයි මම ආවේ. දැන් හරිද හරි සත්‍ය. මේ කෙටියෙන් කිව්වේ ටිකක් වේගෙන් උච්චීවාද මොකද මේ කාලයත් එක්ක මේ හතරම විස්තර කරන්න කාලය මදිනේ. දැන් පැහැදිලිද කියපු එක? පැහැදිලි ස්වාමීන්. දැන් සත්‍ය හතරක් ලෝකේ ක්‍රියාත්මකද? දෙකක්. එහෙමයි. සත්‍ය ඔබ වහන්සේ කිව්වේ සමුදයයි. නම් හැබැයි බුදුවරු තමයි විවෘත කළ දුන්නේ. දුකයි දුකට හේතුව හැමදාම ලෝකේ තියෙනවා. එහෙමයි. දුකේ මිදීම ඒ මාර්ගය පෙන්වලා දුන්නේ බුදුවරයෙක්. තවත් බුදුවරයෙක් වෙනකන් ඉන්නවද? එහෙම නැත්නම් මේ සම්බුද්ධ ශාසනයේ මේ ටික තේරුම් අරගෙන 108 ආකාර තෘෂ්ණාව අවසන් කරනවද 60 තැන හට ගන්න. එකමයි නිරෝධය. අවසන් කරන්න ඕනේ ස්වාමීන් වහන්සේ. අවසන් කරනවා.
ඒකට තමයි බණ කිව්වේ. පැහැදිලිද කියපු එක? එමයි පාදිලි ස්වාමීන් පැවැත්මේ ඇති තත්ත්වය ගැන වහන්සේ කිව්වේ සත්‍ය අසම ස්වාමීන් මේ පැවැත්ම කියන්නේ පැවැත්ම කියන්නේ දුක වහන්සේ කිව්වේ ඉතින් ඒ දුක ඇති වෙන නිසා නම් අපි හේතුඵල ධර්මය නොදැනීම නිසා නේද ස්වාමීන් එහෙම නැත්නම් ස්වාමීන් වහන්සේ පංච උපාදානස්කන්ධේ ඇතිවීම නැතිවීම නොදැනීම ඔව්. ඉතින් කම්මස්සගත සම්මාදිට්ඨි කර්මයට අනුරූපව කියන එක ඊට පස්සේ හේතුඵල දැක්කා. ඒ විපස්සනා සම්මාදිට්ඨි ඊට පස්සේ දැක්කා චතුසත්‍ය සම්මාදිට්ඨි. ඉතින් හේතු ප්‍රත්‍යත් එක්ක නේද චතුසත්‍ය සම්මාදිට්ඨිය අවබෝධ වෙන්නේ? එහෙමයි සත්‍ය. දැන් සත්‍ය හතරක්ද කතා කළේ? එහෙමයි අන්තරේ. ඔතනදී සමහරවිට ඒ තමයි ස්වාමීන් අපි ලෝකය හදාගන්නේ ඔතන දිනේ සාන්ද ලෝකය කියන්නේ. නොදන්නාකම නිසා ලෝකයක් හදා ගන්නවා. බෑ. දුකක පැවැත්මක් තියෙන්නේ. කොතනින් මොන තැනට අරන් ගින් දැම්මත් දුකකට තමයි දාන්නේ. හොඳයි මොන හරි අහන්න තියෙනවා නම් අහන්න පුළුවන්. අවසරයි ස්වාමීන් වහන්සේ වහන්සේට තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ දැන් අපි මේ ගිහියෝ වශයෙන් ජීවත් වෙනකොට දැන් අපි දැන් හිතමු අපේ ගෙදර දොරට අත්‍යවශ්‍ය බඩු ටිකක් අරගෙන පිරිසුදුව පිළිවෙලට දැන් ඉඳන් කාමරයක් වුණත් පිරිසුදුව පිළිවෙලට අපි භාවිතා කරනවා. එතකොට දැන් උදේ ඉඳලා අපි දැන් ඇස කන නාසය දිවකය මනස කියන එක ස්වාමීන් වහන්සේ විශේෂයෙන් ඇහි රූප බලනවා කියලා කිසිම දෙයක් කරන්නේ නැහැ. ටීවී එකේ ධර්ම දේශනාවක් අහනවා. එතකොට කනට ශබ්දයක් ඇහෙනවා කියන්නේත් එක්ක ධර්ම දේශනාවක් අහගන්නවා වෙන සින්දු ඒව මොනවයිවත් නැහැ. එතකොට ඒ වගේ ඒ පහින්මත් සීමිත අර මේ අපිට අකුසල කර්ම රැස් වෙන නැති විදිහට තමයි අපි කටයුතු කරන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ එහෙම කරගෙන යන අතරතුර දැන් අපි ඒ ගෙවල් පිරිසිදු කරනවා පිළිවෙලට තියාගෙන ඉන්නවා. එතකොට ඒකත් තණ්හාවක් කියලාම දාන්න පුළුවන්ද? එහෙම නැත්නම් අපි දැන් එදිනෙදා ජීවිතයේදී ඒව අපිට අත්‍යවශ්‍ය ඒවා නිකන් අපි අල්පේච්ච විදිහට දැන් අපි වටිනා බඩුවක් තිබ්බත් ඒකෙන් ප්‍රයෝජනෙ ගන්න මිසක් මේක නිකන් ලොකු දෙයක් කියලා ගන්න. එහෙම ගන්නකොට ඉන්නකොට ස්වාමීන් වහන්සේ කොහොමද කර්ම සකස් වෙන්නේ? මේකයි මනසින් ගන්නෙ නැත්නම් එච්චරයි තියෙන්නේ. බඩුව හේ තීච්චාද? මං කිව්වේ දැන් මොකක්ද අයින් කරන්න ඕනේ කියලා. දැන් එතන දුක හිතකොට බඩුව අයින් කරන්න යන්න එපා චන්දරාගය අයින් කරන්න. ඒව හේ තීච්චාද? ඇහැට චන්දරාගයක් ඇති වෙන්නේ නැත්නම් කනට චන්දරාගයක් ඇති වෙන්නේ නැත්නම් නාසයට ගඳ සුවඳ දැනුණා චන්දරාගයක් ඇති වෙන්නේ නැත්නම් අන්න ඒ ආකාරයට මනස හදාගන්න. දිවට රසයක් දැනුණා චන්දරාගයක් ඇති වෙන්නේ නැත්නම් ශරීරයට දැනුණා චන්දරාගයක් ඇති වෙන්නේ නැත්නම් මනසින් අරමුණක් ගත්තා චන්දරාගයක් ඇති වෙන්නේ නැත්නම් එතන කොතන වුණත් ප්‍රශ්නයක් නැහැ. අනේ දැන් සනස් දැන් ওই විදිහට තමයි අර ජීවිතය ඇත්තටම දැන් අපි ගෙවෙන්නේ කියන එක නිකන් අපිට පේනවා. ඒකයි මං ඇහුවේ දැන් එහෙම මේ වෙනකොට වුණත් ඉතින් අපිට මේ ඒත් ඉතින් සසර ගමනට යෑමක් වෙන්නේ අර ඒවත් දැකලා ඒ වුණාට ඒක අවබෝධ කරගන්නවා කියන එක හොඳයිනේ සවිනන්ත නේද? සතියහා යෝනිසෝ මනසිකාරයෙන් හිටියොත් චන්දරාගයට යන්න සිත දෙන්නේ නැහැ. සිතට ඉඩ දෙන්නේ නැහැ. චන්දරාගය හටගන්න සිතට ඉඩ දෙන්නේ නැහැ. එහෙමයි. මේ සතියහා යෝනිසෝ මනසිකාරයෙන් ඉන්න. මනසිකාරයෙන් ඉන්නෝනේ. යෝනිසෝ මනසිකාරයෙන් හා සීයෙන් ඉන්නකොට චන්දරාගයට යනකොටම සිත අයින් කරනවා. අයින් වෙනවා. අයින් කර ගන්නවා. දැන් ඕනතරම් ලස්සන රූප පෙනේ ඇහැට. හැබැයි මම එතන මගේ සිත එතන ඇලෙනවද නැද්ද කියන එක මම මනසින් නුවණින් දැකගෙන ඉන්න ඕනේ. එහෙමයි සරියන්ස. ඒ තමයි සතියහා යෝනිසෝ මනසිකාරය කියන්නේ. මන් දෙන්නේ. එහෙමයි සරියන්ස. ඒතර කනට මීරි ඔය ශබ්ද හේ ඕන තරම්. ඒ ගැටලුවක් නැහැ. හැබැයි මම බලන මගේ සිත එතනට සිත චන්දරාගයට යනවද කියලා. සිත ඇලෙනවද කියලා. සිත ඇලුනොත් මේ නැවත අහන්න ඕනේ වෙන්නේ. එහෙමයි. සිත එතන ඇලුන්නේ නැත්තම් සිත එතන රැඳුන්නේ නැත්තම් සිත එතන läග්ගේ නැත්තම් ආයි ශබ්ද ඉල්ලන්නේ නැහැ. සරියන්ස. මිහිරි ශබ්ද බුදුරජාණන් වහන්සේ කාලේ තිබ්බා.
එහෙමයි. මනරම් රූප බුදුරජාණන් වහන්සේ කාලේ තිබ්බා. තිබ්බා. නැද්ද? තිබ්බා තිබ්බා. තිබුණා. ඒතර භික්ෂුන් වහන්සේලා පිණ්ඩපාත යනකොට දැක්කේ නැද්ද මිහිරි රූප? රහතන් වහන්සේලා. එහෙමයි. හැබැයි ඒතකොට රහතන් වහන්සේලාට චන්ද්‍රාගයක් එහෙම තිබ්බද? නෑ. ඒතකොට රහතන් වහන්සේලා මග වඩිනකොට මේ සුවඳ වර්ග දැනුනේ නැද්ද මේ නාසයට? දැනුණා. එතකොට යම් තැනකින් හොඳ තැනකින් ප්‍රණීත ආහාර ලැබිලා නැද්ද රහතන් වහන්සේලාට? ලැබුණා. ලැබිලා තියෙනවා. එතකොට චන්ද්‍රාගයෙන් ගත්තේ? නෑ. එතකොට ඒවා මේව ප්‍රණීත වැඩි කියලා ප්‍රතික්ෂේප කරලා තියනවාද කොහොමද? නෑ. 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 චන්ද්‍රාගයෙන් තොරව ගත්තේ. එහෙමයි සවිනාස. එහෙනම් සවිනාස දැන් තාමනේ මේ විදිහට තමයි මේ අර නිකන් ක්‍රියාත්මක වෙන විදිහ මම ඔබ වහන්සේකින් දැන්නේ. මේ දැක්කේ ඒක සන්තෝෂයි හිමින් අපිට ඉතින් ඒ විදිහට මේ වෙනවා කියන එක. අර 100න් මන නුවණින් හිටියොත් සිතට වල විදියට හැසිරෙන්න දෙන්නේ නැහැ. එහෙමයි. අර සිත රැක ගන්නවා කියන්නේ ඒකයි. සතිට්ඨ පරියෝ දපණ. දපණ. අද දපණේ කර ගන්නවනේ. එහෙමයි. සරණ සරණයි සවිනාස තේරුණා. තෙරුවන් සරණයි තෙරුවන් සරණයි. තව තියනවද? ගැටලු තියෙනවා ඉදිරිපත් කරන්න. ස්වාමිනාස් එතන කෘත්‍ය ඥානයේද එතකොට ඒ කෘත්‍ය ඥානයේද කෘත්‍ය ඥානයේද එතන එහෙම වුණාම කියන්නේ කරන කාලේ කෘත්‍යය. ක්‍රියාව සිද්ධ වෙන කාලේ කෘත්‍යයයි සත්‍යයි කියලා අවබෝධ වුණොත් සත්‍ය ඥාන. ඒකවල කරලා ඉවරයි. සත්‍ය කියලා අවබෝධ වෙච්චා කෘත කරලා ඉවරයි. ආයි හොයන්න දෙයක් නෑ. දැන් දුකයි කියලා හරියටම වැටුණා නම් පස්සේ ආයි දුකයිද නැද්ද කියලා ආයි හොයන්න ඕනේ නෑනේ. දුකයි කියලා හරියටම වැටහුණා නම් තේරුණා නම් අවබෝධ වුණා නම් ආයි දුකයිද කියලා හොයන්න ඕනේද? අවශ්‍ය නැහැ. අවශ්‍යයි. කෘත්‍ය කරලා ඉවරයි. තේරෙනවද? කෘත්‍ය හැබැයි කරගෙන යනවා මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ පැවැත්ම මේ දුකක්මද කියන එක හොයාගෙන යනවා මම. හොයාගෙන. ඒතකොට ක්‍රියාව කරන කාලයයි. ඒ කෘත්‍ය සත්‍ය ඥාන. සත්‍යක්ම තමයි ඇත්තම තමයි මේක. ඒතර කෘත්‍ය කරලා ඉවරයි. අවබෝධ වුණාට පස්සේ ආයි කරන්න දෙයක් නෑ. එහෙමයි. අවබෝධ වෙනකන් කරන්නේ විභාග කරන්නේ පරීක්ෂා කරන්නේ බෙදන්නේ වෙන් කරන්නේ අවබෝධ වෙනකන්. අවබෝධ වුණාට පස්සේ සත්‍ය ඥානෙ. කෘත්‍ය කරලා ඉවරයි. ඒතර කෘත්‍ය ඥාන සත්‍ය ඥාන කෘත ඥාන. පැහැදිලිද? පැහැදිලිද වෙනස? ස්වරංශ එතකොට අර අතන මේ චන්ද්‍රාගය නැති කරනවා කියන ස්වරංශය ගන්නා හැම අරමුණකම ඇතිවන පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය දැකීම තමයි ඉන්නේ ස්වරංශ චන්ද්‍රාගය දුරු කිරීම. අනිත්‍ය වශයෙන් දකිනවා දුක්ඛ වශයෙන් දකිනවා අනාත්ම වශයෙන් දකිනවා. ඒතර අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් දැක්කහම චන්ද්‍රාගයක් ඇති වෙන්නේ නැහැ. ස්වරංශ එතකොට ඔතනදී අපිට අර කර්ම චිත්ත ඍතු ආහාර කියන එකත් බලපානවා නේ ස්වරංශ. ඒ හේතු ප්‍රත්‍ය බලනකොටනේ. එහෙමයි. කම්මචිත්ත ඍතු ආහාර කියන්නේ අපි හේතු ප්‍රත්‍ය කියන්නේ රූපයට හේතු වෙන ධර්මතාවය. කර්මයේ හේතු වෙනවා, චිත්තේ ප්‍රවෘත්ති හේතු වෙනවා. ඒ හේතුඵල දර්ශනේ. ඉතින් පැවැත්ම දුකක් නේ. වෙනන්නේ ඒ කම්මචිත්ත ඍතු ආහාර කියන ඒ ප්‍රත්‍යයෙන් හටගත්තත් ඒ සෑම දෙයකම පැවැත්මක් තියෙන්නේ. ඒතර පැවැත්ම දුකයි. එහෙමයි. පැවැත්ම. දැන් අපි මෙතන පෙන්නේ පැවැත්ම දුකක් හැටියට. පවතින. පැවැත්ම දුකක් නම් සපක් හොයන්න මොකක්ද කරන්න ඕනේ? නවත්තන්න වෙනවා. අනිත්‍ය. පැවැත්ම දුකක් නම් පැවැත්ම නවත්තන්න මේ සප හොයන්න නම්. එහෙමයි. ඒ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නොපැවැත්මයි සප. උපාදේ නෙමෙයි. සප උපාදේ දුකයි අනුපාදේ සපයි. නැවත උපදින්න නැත්තම් ඒක සපයි. දුකයි. නොහට ගන්න සපයි. පැහැදිලිද? පැහැදිලි ස්වාමීන් වහන්සේ. උතර ඔබ වහන්සේ සැපේ කියලා කිව්වේ ලෝකෝත්තර සැපේ නේ ස්වාමීන් වහන්සේ. ලෝකෝත්තර සැපේ. ලෝකෝත්තර සැපේ. ඒ කියන්නේ නැවත යම් දෙයක් හට නොගන්නා තැන සැපේ. හට නොගන්නා තැනයි. ඒ කියන්නේ එතකොට හටගන්නේ දුකක්නේ.
ඒතර දුක නැවතිලානේ. දුක අවසන්නේ. දැන් නිබ්බාන කියන්නේ සැප විඳින කෙනෙක් එතන නැහැ. නිර්වාණය සැප විඳින්නේ නැහැ. අර දුකෙන් නිදහස්. ඒ ප්‍රවෘත්ති දුකක්නේ. පැවැත්ම දුකක්නේ. හටගැන්ම දුකක්. ඒතර නොහටගැන්ම අප්‍රවෘත්ති අනුපාදය. එහෙනම් අපිට සැපයි කියලා තමයි ගන්න දෙන්නේ. ඉන්න සැප. විඳින්න කෙනෙක් ඉන්න බෑ. කෙනෙක් ඉන්නේ. නැවැත්ම තියෙන්නේ. ක්‍රියාව නෙමෙයි. රහතන් වහන්සේ කියන්නේ ඒකයි තමයි. ඔව්. ඒ කියන්නේ නැවත ප්‍රතිසන්දියක් නැහැ. එහෙමයි. රහතන් වහන්සේ නැවත ප්‍රතිසන්දියක් නැහැ. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහේම ක්‍රියාව අවසන්. අවසන්. කර්මශය. කර්මක්ෂය. ආශ්‍රෝෂය. එහෙමයි. හරිද? හරි ස්වාමීන් එහෙමනම් ස්වාමීන් අදත් ඔබ වහන්සේ අපිට පැය දෙකක පමණ කාලයක් බොහෝ වටිනා ධර්ම පරයයක් ඔබ වහන්සේ අපිට දේශනා කළා. ඔබ වහන්සේට බොහෝ පින්වත් වේවායි අපි ප්‍රාර්ථනා කරනවා. අප ගැන බොහෝ අනුකම්පාවෙන් ධර්මයෙන් සාර්ථ්‍ය ධර්ම දේශනා කර සසර දුකින් නිවනට දොරටු හැර දෙන ඔබ වහන්සේට අජරාමර නිවන් සුවය ප්‍රාර්ථනා කරන අප සෑම දිනම ස්වාමීන් ඔබ වහන්සේට නිරෝගී සුවයම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ධර්ම ශ්‍රවණය කිරීමෙන් රැස් කරගත්තා නම් අප්‍රමාණ පුණ්‍ය ශක්තියෙන් තම තමන් නමින් පරලෝසප සිරු ඥාතීන්ට අනුමෝදන් කරනවා. එයින් යම් ඥාති කවුරු හෝ ඇතනම් පින් බලාපොරොත්තුව මේ උතුම් පුණ්‍ය ශක්තියෙන් අනුමෝදන් වීමෙන් සෝපත් වේවා. සෑම කෙනෙක්ම ඊට ඉක්මන් භවයකදී උතුම් වූ නිවනින්ම සැනසෙත්වා කියලා ඉදම්මේ ඥාතීනං හෝතු කියන ගාථාවන් කියන්නේ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. රැස් කරගත්තා නම් අප්‍රමාණ පුණ්‍ය ශක්තියෙන් සියලු දෙවියන්ටත් අනුමෝදන් කරනවා. සියලු දෙවියොත් මේ පින් අනුමෝදන් වේවා. දෙවියන්ට උතුම් නිවනින්ම සැනසෙත්වා කියලා දෙවියන්ට පින් දෙමු. ආකාශට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු මං පරන්ති. රැස් කරගත්තා නම් අප්‍රමාණ පුණ්‍ය ශක්තියෙන් ඔබ අප සෑම දිනාටම මේ සංසාර දුකෙන් නිදහස් වීම පිණිසම හේතු වාසනා වේවා කියලා හිතාගෙන සාදු කියන්නේ. සාදු සාදු. හැම දිනාටම ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වත්තාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු. සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්දම් පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරාණං ආගතං පටිපාටියා සද්දා සීල දයා වාසං බුද්ධ පුත්තං නමාමහං. නිබ්බාන පච්චය. සාදු සාදු. අවසරයි ස්වාමින් වහන්සේ. තෙරුවන් සරණයි පින්වත් සියලු දෙනාටම සදා වන්දනීය පූජනීය නම කියන්න අවසරයි පූජනීය තපෝවනේ අරියදජ ස්වාමින් වහන්සේට අපගේ নমස්කාරය වේවා. අප කෙරෙහි මහත් වූ අනුකම්පාවෙන් සහ ඊටමත් කරුණාවෙන් මෙම ගැඹුරු දහම් කරුණු අප සියලු දෙනාටම වැටහෙන පරිදි දේශනා කරන ඔබ වහන්සේට පාදාභිවන්දනා නමස්කාර කරමි. මෙම උතුම් ශාසනික මෙහෙවර චිරාත් කාලයක් පහසුවෙන් කරගෙන යාමට ඔබ වහන්සේට අවශ්‍ය නිදුක් නිරෝගී කායික මානසික සුවපත්භාවය ලැබේවායි අප සියලු දෙනා වෙනුවෙන් ප්‍රාර්ථනා කරමු. තවද ඔබ වහන්සේට
ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වාණ අවබෝධය ලැබීමට මෙම ධර්ම දානමය මහා කුසලය හේතුපනිශ්‍රය වේවා. තවද ඔබ වහන්සේව මෙලවට බිහි කර හදා වඩා ශාසනයට දායාද කළ පින්වත් දෙමාපියන් වහන්සේලා දෙදෙනාට සහ ඔබ වහන්සේගේ ගුරු දේවෝත්තමයන්න් වහන්සේලාටත් මෙම මහානීය ධර්ම දානමය කුසලය අනුමෝදන් කරමි අනුමෝදන් වේවා. තවද මෙම ධර්ම මණ්ඩපයේ දේශනාවන් පටිගත කර අන්තර්ජාලයට නිකුත් කර බොහෝ දෙනෙකුට ශ්‍රවණය කිරීමට සලස්වන අපගේ කල්යාණ මිත්‍ර නාමල් ප්‍රේමරත්න මහතාටත් එම පවුලේ සියලු දෙනාටමත් මෙම ධර්ම දානමය මහා කුසලයේ නිවන් මාර්ගය පූර්ණය කර ගැනීමට හේතු වේවායි මෙත් සිතින් ප්‍රාර්ථනා කරමු. මේ මොහොතේදී ලෝපුරා ලංකාව පුරා පැතිරෙන COVID-19 වසංගත රෝගයෙන් වැළකී නිරෝගීව සිටීමටත් මෙම ධර්ම දානමය කුසලය සියලු දෙනාටම උපනිශ්‍රය වේවායි. තවද මෙම ධර්ම මණ්ඩපයේ දේශනාවන්ට සම්බන්ධ වූ පින්වත් ඔබ සියලු දෙනා ඇතුළු ලෝවාසී සියලු සත්වයින්ටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි මෙත් සිතින් ප්‍රාර්ථනා කරමු. තෙරුවන් සරණයි දීර්ඝායු වේවා ස්වාමීන් වහන්සේ. සාදු සාදු. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සියලු දෙනාට. තෙරුවන් සරණයි.